ආනන්ද විද්‍යාලයේ ගරු විදුහල්පති ලාල් දිසානායක මැතිතුමාගේ ආරාධනය පරිදි ආනන්ද විද්‍යාලයේ වෛද්‍ය කවි විසින් සංවිධානය කරන ලබන COVID මධ්‍ය උසස් පෙළ විභාගය Advanced Level MS COVID Motivation and Support Program 2022 වෙත ඔබ සාදරයෙන් පිළිගනු ලබනවා. වැඩසටහන ආරම්භ කිරීම සඳහා පිළිගැනීමේ කතාව සඳහා මා ආරාධනා කරනු ලබන්නේ ආදිආනන්දී වෛද්‍ය කාර්යාලයේ ගරු සභාපති එමෙන්ම කොළඹ ජාතික රෝහලේ ජ්‍යෙෂ්ඨ ශල්‍ය වෛද්‍ය විශේෂඥ වෛද්‍ය මහානාම ගුණසේකර මැතිතුමාටයි. සුබෝදය සියලු දෙනාටම ගරු විදුහල්පතිතුමනි, නියෝජ්‍ය විදුහල්පතිතුමනි, ගුරු මණ්ඩලයේ මහත්වරුනි මහත්මියනි, සහෝදර වෛද්‍යවරුනි, ආදරණීය දරුවනි. මේ වැඩපිළිවෙල මේ අධ්‍යාපනික වැඩපිළිවෙලක් පාසල සඳහා සංවිධානය කරලා එවැනි දෙයක් කරන්නට අපේ ලොකු බලාපොරොත්තුවක් කාලෙක තිබුණා. ඒක ඇත්තටම මල්පල ගැලුනේ වර්තමාන විදුහල්පති ලාල් දිසානායක මැතිතුමාගේ සංකල්පයක් අනුවයි. එතුමා අපිට ආරාධනය කළා ඔබ සැමට කතා කරන්න, ඔබ සැමට මේ කොවිඩ් ව්‍යසනය, කොවිඩ් ප්‍රසංගතයේ හමුවේ මේ අධ්‍යාපනික ගැටලු වලට මුහුණ දෙන්නේ කොහොමද කියන එකට යම්කිසි උත්තරයක්, විශේෂයෙන්ම ජීව විද්‍යා පාඨමාලාව හදාන සිසුන්ට යම්කිසි සහනයක් උදව්වක් අත්දැකලා ලබා දෙන්නට පුළුවන්ද කියලා. ඉතින් ඒ ඊ타ත්ම කාලෝචිත, ඒ වගේම ඊ타ත්ම අත්‍යවශ්‍ය යෝජනාවක්. ඉතින් අපිට ඊටම සතුටුයි ඒ වගේ අවස්ථාවක අපිට අපේ පාසල වෙනුවෙන් යමක් කරන්නට ඉදිරිපත් වීම ගැන. මම ඒ සම්බන්ධයෙන් විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා ආදිආනන්දගේ වෛද්‍ය කාර්යාලයේ වර්තමාන උප සභාපතිවරුන් දෙදෙනා සහ ලේකම් වරුන්, ඒ වගේම මේ සංවිධායකවරුන් ඉතා විශාල මෙහෙයක් කළා පහුගිය දින කිහිපය තුළ මේ සංවිධානය කිරීම සඳහා. මේ කොවිඩ් වසංගතයත් සමග අධ්‍යාපනයේ විශාල වෙනස්කම් රැසක් සිදු වුණා. එතකොට ඔබට ඔන්ලයින් අධ්‍යාපනයක් වශයෙන් පසුගිය කාලේ විතරක් නෙමෙයි සියලුම දරුවන්ට ඔන්ලයින් අධ්‍යාපනයක් වශයෙන් දීර්ඝකාලීන වශයෙන් අවුරුදු දෙකකට වැඩි කාලයක් තිස්සේ ලබා දුන්නා. ඒ වෛද්‍යවරුන් හැටියට අපි ඉතා පැහැදිලිව දැක්කා මේ අධ්‍යාපන ක්‍රමයක් එක්ක අපේ බුද්ධි වර්ධනයේ සහ දැනුම ලබා ගැනීමේ, ඒ වගේම සමබර පුරවැසියෙක් බිහි කිරීමේ අත්‍යවශ්‍ය කරුණු පාසලක් හරහා සිදුවෙන විශ්වවිද්‍යාලයේ පාසලවල පමණක් නෙවෙයි විශ්වවිද්‍යාලයේ පවා වෛද්‍ය ශිෂ්‍යයන්ගේ පවා විශාල වෙනසක් අපි දැක්කා. ඒ අවුරුදු කිහිපය ඇතුළත සමත් වෙලා වෛද්‍යවරුන්ගේ පවා වෙනසක් අපි දැක්කා. ඒකට හේතුව මේ පාසලක් තුලින් පාසලක් හරහා ගුරු මෑණිවරුන්ගේ පියවරුන්ගේ ඇසුරෙන්, අනිකුත් තමන්ගේ සහෝදර ශිෂ්‍යයන්ගේ ඇසුරෙන් වෙන අනිකුත් විශාල ක්‍රියාකාරකම් රැසක් මේ කාල සීමාව තුළදී අතපසු වුණා. ක්‍රීඩා, ඒ විතරක් නෙවෙයි විවිධ සමාජීය වැඩ කටයුතු, එකතු වෙලා කරන දේවල්, තමන්ගේ අදහස් මාරු කර ගැනීම පවා සැලකිය යුතු ලෙස බාධා වුණා. ළමයින් කොම්පියුටර් එකක් ඉස්සරහා වාඩි වෙලා ඒකට පුරුදු වෙලා අධ්‍යාපනික නොවන කොටස්, ක්‍රීඩා කොටස් පවා කොම්පියුටර් එක කරහා කරන්න පුරුදු වුණා. ඒක නිසා විශාල සෞඛ්‍ය ගැටලු ප්‍රමාණයක් ඇති වුණා. ඒ සෞඛ්‍ය ගැටලු අතර සමහර ඒවා මානසික සෞඛ්‍ය ගැටලු බවට පත් වුණා. ඉතින් මේ සෑම දෙයක්ම වෙනස් කරගත යුතුයි. අපි මේ කොවිඩ් වසංගතය ඇවිල්ලා යන දෙයක්. අපි නමුත් ඉදිරි ජීවිතේ බොහෝ දුරට යන්න තියෙනවා. මේ වගේ තවත් නොයෙකුත් ගැටලු වලට, මේ වගේ විවිධ challenges වලට, අභියෝග වලට මුහුණ දීමේ හැකියාව වර්ධනය කර ගැනීමේ අවශ්‍යතාවය තියෙනවා. ඉතින් මේ සියලු දෙයක් කරහා ඔබට යම් කිසි ආලෝකයක් ලබා දෙන්නටයි වෛද්‍ය ආදි ශිෂ්‍යයන්ගේ වෛද්‍ය කවය ඉදිරිපත් කළා තියෙන්නේ. ඔබ මං හිතන්නේ දැනටමත් මේ ප්‍රෝග්‍රෑම් එක දකින්නට ඇති. ඒ අනුව ඔබට යම් කිසි අවබෝධයක් ලබා ගන්න පුළුවන්. හැමතිස්සෙම අපි දෙයක් ඉගෙන ගන්න එනකොට මේ වගේ තැනකට විශේෂයෙන්ම ඔබේ පොතපතින් පිටත දෙයක් ගැන අහන්න එනකොට ඒ ප්‍රෝග්‍රෑම් එක හොඳින් බලන්න. ඒ මාතෘකාව කලින් කියවන්න. නැත්නම් මෙතෙට ඇවිල්ලා අපි කවුරු හරි දෙනෙක් කතා කරන දේ ඔබේ ඔළුවට යන්නේ ඔබ ඒකට සූදානම් වෙලා ඉන්න.
ඊළඟ දැන් ප්‍රෝග්‍රෑම් එක බලාගෙන යද්දි ප්‍රෝග්‍රෑම් එකේ ඊළඟ ඇජෙන්ඩා එකේ මොනවද තියෙන්නේ කියලා බලන්න. ඒකට සූදානම් වෙන්න. ඒක තමයි දැන් කියන්නේ යන්නේ කියලා සූදානම් වෙන්න. ඒකට ඔබට ඒ වගේ මේක පොතක පතක තියෙන දෙයක් නොවන නිසා ඔබට උපරිම ප්‍රයෝජනයක් ගන්න උදව් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ජීව විද්‍යාව හදාන සිසුන්ට අනාගතේ බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ විශ්වවිද්‍යාලයකට ඇතුළත් වෙන්න. එතකොට විශ්වවිද්‍යාලය හරහා වෛද්‍ය විද්‍යාව, ජීව විද්‍යාව සහ ඊට අදාළ නොයෙකුත් තවත් විශාල වෘත්තීය අවස්ථාවන් ගණනාවක් තිබෙනවා ඔබ ජීව විද්‍යාව හදාගෙන පටන් ගන්නත් පස්සේ. ඒ අනුව බොහෝ දෙනෙක් මේ විශ්වවිද්‍යාලයේ විෂයන් කීපයකට සීමා වෙනවා කියලා හිතනවා. එහෙම වෙන්නේ නැහැ. ඔබට පෙනෙන්නට ඇති පසුගිය කාලේ විවිධ ආකාරයෙන් ලෝකයේ තිබෙන වෘත්තීය අවස්ථාවන් වෙනස් වීගෙන යනවා. ඒක නිසා ඔබට ඒ අවස්ථාවන් අනුව ඒකට හැඩගැහෙන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් ගරු විදුහල්පතිතුමාටත් ආචාර්ය මණ්ඩලයේ සියලුම මෑණිවරුන්ටත් පියවරුන්ටත් මගේ ගෞරවය සහ ස්තුතිය පුද කරමින් මම නිහඬවන්නම්. මා හිතන්නේ එතන පටන් ඔබේ විදුහල්පතිතුමා ඔබ ඇමතු පසු අපි අපේ ව්‍යාපෘතිය පටන් ගන්නවා. බොහොමත් ස්තුතියි. ස්තුතියි වෛද්‍යතුමනි. 2021 මෙන්ම 2022 වර්ෂ සඳහා ආදී ආනන්දේ වෛද්‍ය කවේ ගරු සභාපති ලෙස ඔබ ලබා දුන් නායකත්වය මේ අවස්ථාවේ විශේෂයෙන් අගය කරනු ලබනවා. මීළඟට මා ඔබ ඇමතීම සඳහා ආරාධනා කරනු ලබන්නේ ආනන්ද විද්‍යාලයේ ගරු විදුහල්පති ලාල් දිසානායක මහතාටයි. සියලු දෙනාට සුබෝදෑසන ප්‍රාර්ථනා කරනවා. උසස් පෙළ අංශභාර සහකාර විදුහල්පතිතුමා ඒ වගේම විද්‍යාංශයේ අංශ ප්‍රධාන ඇතුළු ආචාර්යවරුන් සියලු දෙනාගෙන් අද මේ අවස්ථාවට සහභාගී වෙන ඔබගේ ආරාධනයෙන් ආදී ආනන්දීය වෛද්‍ය කවේ සභාපතිතුමා ප්‍රදාන සියලුම ජ්‍යෙෂ්ඨ වෛද්‍යතුමාලා ප්‍රදාන සියලුම ආදී ආනන්දීය වෛද්‍යතුමාලාගෙන් අවසරයි. එතෙන් මාද දවස ඊටම සතුටුදායක දවසක් විදිහට මම දකින්නේ. ඒකට හේතුව තමයි අපේ ආරම්භක පිළිගැනීමේ කතාව කර ජ්‍යෙෂ්ඨ වෛද්‍යතුමා සඳහන් කළ පරිදිම මම හිතන්නේ එතුමා ඒ වචන කිහිපය ඇතුළේ අපිට දැන් ප්‍රශ්නය ගැන හොඳ පැහැදිලි කිරීමක් කළා. ඒක හේතුව තමයි මේ කොවිඩ් වසංගත තත්ත්වයත් එක්ක අපේ දේවල් ඔක්කොම වෙනස් වුණා වගේ හැම දෙයක් වෙනස් වුණා වගේ අධ්‍යාපන ශාස්ත්‍රයේ බරපතල වෙනසකට ලක් වුණා. මේ වෙනස්කම නිසාම ඔබතුමාලට ආරංචි වෙන්න ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වුණා මේ පහුගිය මාස දිනවල ශිෂ්‍යත්වයේ කට් ඔෆ් එක ලකුණු 152 දක්වා එකවරම පහළ ගියා. දැන් හුඟක් කරලා කට්ටිය හිතන එකක් තමයි මේ අධ්‍යාපනය කියන්නේ විභාග සමත් වීම කියලා. ඒ නිසා අතිරේක පන්ති වලට ගිහිල්ලා ළමයි මහන්සි වෙලා මේ හුඟක් ප්‍රතිඵල ගන්නවා කියලා අපි මාධ්‍ය හරහා දකින චිත්‍ර වගේක් තියෙනවා. ඉතින් අපි හිතනවා මේ ටියුෂන් පන්තියේ ඔක්කොම දේවල් කරන්න පුළුවන්. ඒ වගේ මේවා මොවිකල වඩා ජනප්‍රිය වුණා. මේ නිසාම පාසලක කාර්යභාරය කියන එක අපිට එච්චර වටින්නේ නැහැ වගේ සමහරවල් හිතුණා. හැබැයි පාසලක කාර්යභාරය විභාග සමත් කිරීමට වඩා අපට එහා ගිය දෙයක්. ඇත්තෙන්ම ආනන්ද විද්‍යාලය කියන අපි විභාග සමත් කිරීම අනිවාර්යයි. ඒ කිසිම ආනන්දෙන් විභාග සමත් විය යුතුමයි. ඒකට කිසිම සමාවක් නැහැ. හැබැයි ආනන්දෙ මම හිතන්නේ එතනින් එහාට ගිය වටිනා කාර්ය රාශියක් කරනවා. ඒක තමයි අද අපේ වෛද්‍යමල්ලත් මෙතනින්. ඒ නිසා අපේ වර්තමාන වගකීම තමයි මෙන්න මේ ආනන්දයේ විසින් කරනු ලබන. එහෙම නැත්නම් ආනන්දයේ රටට කරනු ලබන වැදගත් දේවල් සඳහා අවශ්‍ය ඊළඟ පරම්පරාව හදන එක තමයි අපේ කාර්යභාරය. අන්නේ ඒ කාර්යභාරය තමයි ආදරණීය දරුවනි අපේ මේ වැඩසටහනේ අරමුණ කියලා මම හිතන්නේ. අපිට තියෙන ලොකු අරමුණක්. අපිට තියෙන්නේ වෛද්‍ය විද්‍යාලයේ දරුවෙක් යොමු කිරීමට එහා ගිය අරමුණක් කියලා මේ පුතාලා හැමදෙනෙක්ම තේරුම් ගන්න ඕනේ ශිෂ්‍යයෝ විදියට. ඒ නිසා මොකද ඔබ මේ සමාජය වෙනස් කිරීමට අවශ්‍ය පෞරුෂයෙන් යුතු දරුවෙක්.
මේ සමාජයේ නායකත්වයේ දෙන්න අවශ්‍ය පෞරුෂයක් තියෙන දරුවෙක් විදිහට නිර්මාණය වූ දරුවෙක්. ඒ නිසා මෙන්න මේ අත්දැකීම ලබන්න තමයි ඔබ මේ පාසලට ආවේ. කිසියම් හේතුන් නිසා මේ කොවිඩ් වසංගත තත්ත්වයට එක්ක අපිට ඒ දේවල් ඔබට ලබා දෙන්න සමහරවිට අපහසු වුණා. ඒ වගේම එහි ගැටලුවකුත් අපිට තියෙනවා දැනෙලා තියෙනවා. ඒ නිසා මම ආරාධනා කරා අපේ වෛද්‍ය සඳරුවන් මහත්මයාට ඇත්තටම මේ ප්‍රශ්නේ ගැන ඊට පස්සේ එතුමා මේක ගැන සාකච්ඡා කරලා ඉතාමත් මැනවින් මේ වැඩසටහන සංවිධානය කරලා තිනවා අපේ වෛද්‍යතුමාලට එකතු ඒකට ඒ පිළිබඳව මම ඔබතුමාලට සියලු දෙනාට ආනන්ද විද්‍යාලයේ ගෞරවය ස්තුතිය පුද කරන මේක මම පළවෙනි අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම තමයි මේ ගෞරවය ලබන්නේ ආදරණීය පුතාලා තේරුම් ගන්න දෙයක් තමයි එතුමාලා ඒක ඉෂ්ට කරන්නේ එතුමාලා දෙන යුතුයකමක්. ඒක බොහොම ගෞරවයෙන් කරන යුතුයකමක්. ඉෂ්ට කිරීම. හැබැයි මේකේ ප්‍රතිඵලය ඔබ සියලු දෙනාම ඉතාම හොඳින් ලබා ගැනීම ඔබේ වගකීම වෙනවා. ඒ නිසා මේ සියලු පුතාලගෙන් මම ඉල්ලන දේ තමයි මෙතන අඩුයි මට පේන විදිහට ඉස්සරහට තව සම්පූර්ණ කරගන්න වෙයි. මේ වැඩසටහන මම හිතන්නේ පටන් ගත්ත එක වැඩසටහනක් නෙවෙයි. මේක දැන් මේ වගේ දේ මොකද ආනන්ද විද්‍යාලයෙන් තමයි අපේ වෛද්‍ය ශාස්ත්‍රයට අවශ්‍ය කරන හොඳම වෛද්‍ය හදන්න කියලා හිතන්න. හොඳම වෛද්‍යවරු. එහෙම හොඳම වෛද්‍යවරු හදන්න අපිට හොඳම මිනිසෙක් හදන්න ඕනේ. ඒ හොඳම මිනිසෙක් හදන්න නම් අපේ පාසල ඒ කරන කාර්යභාර තවතවත් ශක්තිමත් වෙන්න ඕනේ. නිසා මේ කාර්ය මෙතන එක වැඩසටහන නවතන ප්‍රෝග්‍රෑම් එකක් නෙවෙයි. මම හිතන්නේ ඒක අපේ වෛද්‍යවරුන්ලා සඳහන් කරාවේ. මේක ක්‍රමානුකූලව යන ගමනක්. ඔය වෛද්‍ය විද්‍යාලයට යන ගමනකටත් එහාගේ ගමනක් කියලා තේරුම් ගන්න. ඒ වගේම තමයි පෙරලා ඔබත් මේ කාර්යයට එකතු වෙන්න ඕනේ. ඒක තමයි බලාපොරොත්තු. ඒ නිසා මම බැරි වෙලාවක් ගන්නෙ නැහැ. මේ වැඩසටහන සංවිධානය කිරීම පිළිබඳව ඔබතුමාලට ආනන්ද මාතාවගේ සරණපත් වෙනවා. ඒ වගේම මේ අවස්ථාවට මේ සම්බන්ධ වෙන අපේ ගුරු මණ්ඩලයේ සියලු දෙනාත් මේ කාර්ය හොඳට සම්බන්ධ වෙලා ඒ තියෙන සහසම්බන්ධ ශක්තිමත් කරගන්න අපි බොහෝ වෙලාවට තමයි දකින දෙයක් තමයි අපි සමහර දේවල් සම්බන්ධ නිවැරදි අවබෝධයක් නැහැ. සමහර කරුණු පැහැදිලි අවබෝධයක් නැතිකම නිසා අපි හිතනවා සමහර දේවල් නොසලකා හරිනවා. නමුත් ඒ අපිට එහෙම ඉඩක් නැහැ. අපි ආනන්ද විද්‍යාලයේ ගුරු ගෞතම විදියට ආනන්ද විද්‍යාලයේ සම්බන්ධ කරන විතර මේ සම්බන්ධ පැහැදිලි අවබෝධයක් හොඳ සංනිවේදන සම්බන්ධතාවයක් තියාගන්න. සංනිවේදනය කියන්නේ මම හිතන්නේ 21 වෙනි වසරේ කුසලතාව අනිවාර්ය කුසලතාව. ඒ නිසා ඒ සම්බන්ධතාවය විශේෂයෙන් අපේ වෛද්‍යතුමන්ලා අපේ ගුරු ගෞතමයන් සම්බන්ධ ඉතාමත් වටිනවා. මොකද ඒ කට්ටියට අවශ්‍ය වැඩවලට හුඟක් සහභාගී වෙන අපේ ගුරු හුඟක් මහන්සි වෙන කණ්ඩායමක් ඉන්නේ. අන්න ඒ සම්බන්ධ ශක්තිමත් කර ගැනීමම ලොකු ජයග්‍රහණයක් වෙනවා මේ පාසලේ ඉදිරි කටයුතු වලදී. ඒ නිසා ආරාධනා කරමින් නැවත වතාවක් මේ සංවිධානය කිරීම පිළිබඳව අපේ ආදීන වෛද්‍ය කවි සියලුම දෙනාටත් ඒ වගේම මේ කාර්ය සම්බන්ධීකරණය කර අපේ සහකාරී උද්දෝලකතුමා ප්‍රධානාචාර්යතුමිය ඒ වගේම ජාත් මහතුලේ ආචාර්ය මණ්ඩල සියලු දෙනාටත් මේ සහභාගී වෙන සියලු පුතාලටත් මේ කාර්යය සාර්ථක කරලා ආනන්ද විද්‍යාලයට ගෞරවයක් ලබා දෙන්න. ඒ වගේම අපේ රටට වටිනා ගෞරවනීය පුරස්කාරයක් සකස් කරන්නට නිර්මාණය කරන්න අවස්ථාව ලැබෙනවා කියලා ප්‍රාර්ථනා කරමු. සියලු දෙනාට ආනන්දමත් සාරණ ප්‍රාර්ථනා කරන බොහොම ස්තුතියි. ඊළඟට මම ආරාධනා කරන ලබන්නේ මුලින්ම මම ස්තුතිවන්ත වෙනවා ඉතාමත් වටිනා වදන්තලක් අපිට ගෙනවුණු කවිදවන්තතුමාට විශේෂයෙන්ම එතුමාගේ නායකත්වය මේ ඉතාමත් අභියෝගාත්මක කාල සීමාවකදී පාසලට ලැබීම අපි වෙනස්කම් රාශියක් දකිනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා වෛද්‍ය කවි ලෙස එතුමාත් එක්ක ඉදිරියට සහයෝගයෙන් කටයුතු කරන්න. ඊළඟට වැඩසටහන ආරම්භ කිරීම සඳහා මුලින්ම ආරාධනා කරන ලබන්නේ කළුබෝයිල රෝහලේ වැඩබලන ශල්‍ය විශේෂඥ වෛද්‍ය මනීෂ් කාර්යවර්ෂ මහතාට මේ වැඩසටහන පිළිබඳව පෙළගැස්ම පිළිබඳ පුතාලව දැනුවත් කරන්න එතුමා මේ වැඩසටහනේ ප්‍රධාන සංවිධායකයෙක් ලෙස කටයුතු කරනවා. මම ආරාධනා කරනවා වෛද්‍ය මනීෂ් කාර්යවර්ෂ වෛද්‍යතුමාට. උදෑසන සියලුම දෙනාට උසස් පෙළ විභාගය කියන්නේ ලොකු අභියෝගයක්. ඒක මම කියන්නේ අපි සියලු දෙනාම ජීවිතේ ඉන්නකෝ ලොකුම තරගකාරී විභාගයක්. ඒකෙන් පස්සේ තමයි අපි එතෙන් පස්සේ තමයි අපේ ජීවිතේ එක එක පැතිකඩවල වලට බෙදලා ගිහිල්ලා අපි එක එක ක්ෂේත්‍රවලට. එතකොට මොකද අපි අද වැඩසටහනින් බලාපොරොත්තු
දැන් අපි කොවිඩ් සමග අවුරුදු දෙකක් විතර ඉස්සරහට අපි ඉඳලා තියෙනවා. ඒතර කොවිඩ් එක්ක කොහොමද ඕගොල්ලෝ මේ විභාගයට මුහුණ දෙන්නේ? මොනවාද අලුත් වෙනස්කම්? අන්න ඒ ගැන පොඩි සාරාංශයක් කතා කිරීම තමයි අපි මේ වැඩසටහනෙන් බලාපොරොත්තු වෙන්නේ. අපේ ඉන්න විද්වත් කතිකා මණ්ඩලය. එතකොට ඒකේ අපි ස්පීචර්ස් නැත්නම් කතිකා කීපයක් සැලසුම් කරලා තියෙනවා. ඒවේ ප්‍රධාන අංග මොනවද කියන එක ගැන මම පොඩි සමාලෝචනයක් කරනවා. එතකොට දැන් නව සාමාන්‍යකරණය කියලා මේ එකක් නව සංකල්පයක් තියෙනවා. ඒ කියන්නේ කොහොමද දැන් අපි අලුත් මේ කොවිඩ් එක ගොඩක් කලින් ඉඳලා තියෙනවා. ඒකත් එක්ක අපි කොහොමද අපේ සාමාන්‍ය වැඩ කටයුතු ඉස්සරහට කරගෙන. දැන් ඔයගොල්ලෝ ගැන කොහොමද මේ විභාගයට මුහුණ දෙන්නේ? කොහොමද ආරක්ෂිත කොවිඩ් ඒ මර්ධන වැඩ පිළිවෙලත් එක්ක ගිහිල්ලා සාර්ථක විභාගයට මුහුණ දෙන්නේ කියන ගැන අපි ප්‍රධාන වශයෙන් කතා කරනවා. ඊට අමතරව අපි කාලය කළමනාකරණය කිරීම ඉතාමත් වැදගත් අංගයක් වෙලා තියෙනවා. දැන් ඔයගොල්ලෝ සමහර වැඩ කටයුතු අතපසු වෙලා ඇති. ඒකෝට දැන් විභාගෙට කියන කාලය උපරිමයෙන්ම ප්‍රයෝජනයට අරගෙන මේ විභාගෙට මුහුණ දෙන්න. අන්න ඒක ගැනත් අපි මේ වැඩසටහනේ කතා කිරීම බලාපොරොත්තු වෙනවා. තව එකක් තමයි විභාගය ආසන්න වෙනකොට හැමෝම මුහුණ දෙන එකක් තමයි ආතතිය. ආතතිය කොහොමද පාලනය කරන්නේ? සාර්ථක වැඩකට අන්තිම අවසාන කාලයේ වැඩ සම්පූර්ණ කරගෙන විභාගයට කොහොමද මුහුණ දෙන්නේ? ඊට පස්සේ අපි තව කොටසක් ඇටියට අපි උසස් පෙළෙන් පසු මොනවද ජීව විද්‍යාව හදාරන ශිෂ්‍යෙක් ඇටියට ඔයගොල්ලන්ට මොනවද ඉවර වෙන මාර්ග මොනවද තියෙන අවස්ථා ගැන පොඩි සමාලෝචනයක් අවසානයේ කරන්නට බලාපොරොත්තු වෙනවා. ওই ටික තමයි අපේ ප්‍රධාන වශයෙන් කියන මේ වැඩසටහන. මම ඊළඟට ඉන්වයිට් කරනවා අපේ ඊළඟ ස්පීකර්ට මේ ප්‍රෙසෙෂන් එක ස්ටාර්ට් කරන්න. Thank you. ස්තුතියි ડોક્ટર මනීෂ්. අපේ ඊළඟ සෙෂන් එක න්‍යාය පත්‍රයට අනුකූලව වැඩසටහන හැඳින්වීම සඳහා එමෙන්ම කොවිඩ් වසංගත සමයේදී අපි කොහොමද මේ විභාගයට මුහුණ දෙන්නේ කොවිඩ් සමයේ A level කොහොමද කරන්නේ කියන ඉන්ට්‍රොඩක්ෂන් එක සිදු කිරීමට මම ආරාධනා කරන්නේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය බුද්ධික මහේෂ් වෛද්‍යතුමාට. උදෑසනක් වේවා සියලුම ගුරු මෑණිවරුන් සහ පියවරුන්ගෙන්ද එසේම අපේ ආර්යානදී වෛද්‍ය සංගමේ සියලුම වෛද්‍යවරුන්ගෙන් අවසරයි. ඒ වගේම පුතාලගෙනුත් අවසරයි. අපි හඳුන්වා දුන්න විදිහට අපි ඉස්සලාම් බලමු. දැන් මේ අපේ මේ වැඩමුළුවේ අපි ආවරණය කරන්න යන පැති පිළිබඳව පැහැදිලි අවබෝධයක් දැන් ඔබට තියෙනවා. ඒකේ පළවෙනි අංගයේ විදිහට අපි හිතුවා ඔබලත් එක්ක සාකච්ඡා කරමු කියලා. විනාඩි 10ක වගේ කෙටි වේලාවකින් COVID-19 සහ උසස් පෙළ කියන මාතෘකාව යටතේ ඔබ දැනගත යුතු කරුණු කිහිපයක්. හරි. මම හිතන්නේ පේනවා ඇති. එතකොට මේ විනාඩි 10 ඇත්තටම අපි අරමුණ වෙන්නේ මම ඊළඟ ස්ලයිඩ් එකේදී කියන්නම් ඇයි අපි මේ මාතෘකාව තෝරගත්තේ කියලා. එතකොට මේකේ අරමුණ වෙන්නේ COVID-19 පිළිබඳ ඔබලා දන්නවා ඇති. සමහරවිට ඔබලා අතර පොඩ වැරදි මත සමහර ඒවා සමාජගත වෙලා තියෙන්න පුළුවන්. ඒකට මේ වැරදි මත හින්දා අනවශ්‍ය විදිහටම විභාගයේ කාලෙත් එක්ක පොඩ්ඩක් පීඩාවට මානසිකව පත් වෙලා ඉන්න පුළුවන්. ඒකෙන් හින්දා ඊළඟ විනාඩි 10ක අපි බලන්නේ මේ කොවිඩ් ගැන තියෙන වැරදි මත ටිකක් කතා කරලා ඒ වගේම මේ උසස් පෙළට සූදානම් වීම සඳහා අවබෝධයකින් යුතුව COVID-19 පිළිබඳ අවබෝධයකින් යුතුව කටයුතු කරන්න ඕනේ මාර්ගය මොකක්ද කියලා තමයි අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඇත්තටම මේ ආනන්ද විද්‍යාලයේ මේ වැඩසටහන තියෙනවා කියලා ආරංචි වුණාම මම හිතන්නේ අපේ මේ ගුරු මෑණිවරු දන්නවා අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තියෙනවා පාසල් සෞඛ්‍ය ඒකකය කියලා එකක්. ඒ පාසල් සෞඛ්‍ය ඒකකය තමයි
ඒක තියෙන්නේ පෞල් සෞඛ්‍ය කාර්යාංශයේ ඒකකයක් විදියට. ඒතර ඒක තමයි අධ්‍යාපන අමාත්‍යාංශයත් එක්ක එකතු වෙලා ඔය පෙළ පොත් වලට අවශ්‍ය සෞඛ්‍ය කරුණු යොදන්නේ සහ යදාළ චක්‍රරේඛ වලට මඟ පෙන්වීම ලබා දෙන්නේ. අපි පාසල් සෞඛ්‍ය ඒකකයට ආරංචි වෙලා තිබුණා ආනන්දේ මෙහෙම වැඩසටහනක් යනවා කියලා. ඒතකොට මේ පාසල් සෞඛ්‍ය ඒකකෙන් අපිට කතා කරලම කිව්වා මේ දවස්වල පොඩ්ඩක් දුරකථන ඇමතුම් වෙනවලු දෙමව්පියන්ගෙන් ඒ වගේම දරුවන්ගෙන් ඒ කියන්නේ සමහර වෙලාවට මෙන්න මේ ප්‍රශ්නේ පොඩ්ඩක් ඔළුවේ වැඩ කරලා. ඒ කියන්නේ අපි කොච්චර මහන්සි වෙලා A level වලට ලෑස්ති වුණත් කොච්චර මහන්සි වෙලා A level වලට හරි දැන් කොච්චර මහන්සි වෙලා A level වලට ලෑස්ති වුණත් A level කාලේදී කොවිඩ් හැදුනොත් මොකද කරන්න කියලා. ඉතින් සමහර පුතාලා දුවලා ඒ කියන්නේ ආනන්ද පුතාලා ඒ වගේම අනිත් පාසල් දුවලා මේක ගැන පොඩ්ඩක් වැඩිපුර හිතලා පොඩ්ඩක් මානසිකව තැවෙනවා. එතකොට දැන් ඕගොල්ලන්ට මොකද්ද හිතෙන්නේ මේ ප්‍රශ්නෙට උත්තරේ? දැන් කොච්චර මහන්සි වෙලා A level වලට ලෑස්ති වුණත් අන්තිමට කොවිඩ් හැදුනොත් A level කාලේ මොකද වෙන්නේ? ඒතර මේ ප්‍රශ්නෙට උත්තරේ අපි දැන් කතා කරන්නේ නැහැ. මේ විනාඩි 10න් පස්සේ අපි ඕගොල්ලන්ගෙන් අහනවා ඒකට උත්තරේ මොකද්ද කියලා. ඒක හොඳට අහගෙන ඉන්න විනාඩි 10 අපි කතා කරන්නේ මොනවද කියලා. දැන් අපි මුලදී පොඩි කරුණු ටිකක් බැලුවොත් එහෙම ඔයගොල්ලෝ දන්නවා COVID-19 කියන්නේ 2019 දෙසැම්බර් මාසේ චීනයේ වූහාන් කියන නගරයේදී අපි මේ සමහර කරුණු මෙතන පොඩ්ඩක් කියන්නේ මේ ජීව විද්‍යා අංශයට ඕගොල්ලන්ගේ සමහර අධ්‍යාපන වැඩසටහන අධ්‍යාපන සඳහා උවමනා වෙයි කියලා හිතලා තමයි සමහර කරුණු ටිකක් කියන්නේ. ඒතර ඔයගොල්ලෝ දන්නවා 2019 චීනයේ වූහාන් වල රෝගයක් පැතිරුණා. ඒක ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග ලක්ෂණ තමයි ආවේ. ඒ කියන්නේ කැස්ස, හෙම්බිරිස්සාව වුණ හුස්ම ගන්න අපහසු ගතිය, ගඳ සුවඳ දැනෙන නැති ගතිය. ඒතර ඒ වගේ ටිකක් පැතිරුණා. ඒ අසනීපයට දැන් සාමාන්‍ය අසනීපයක් වගේම අසනීපයක් ආවම කලින් අඳුර ගන්න නැති ඒක ගැන පරීක්ෂණ පවත්වලා ඊට පස්සේ අසනීපෙට නමක් දෙනවනේ. ඒතර 2020 පෙබරවාරි මාසේ ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් මේ අසනීපයට COVID-19 කියන නම දුන්නා. ඒතර අපිට කියන්න ඕනේ පළවෙනි කරුණ තමයි දැන් අවුරුදු 2ක් විතර ගිහිල්ලානේ නම දීලා. ඉතින් ඒකකින්ද මුලදී අපි දන්නවට වැඩිය මේ COVID-19 ගැන ගොඩක් දේවල් අපි දන්නවා. ඒතර මුලදී මේක පැතිරෙනකොට මේක මර්ධනය කරන්නේ කොහොමද කියලා සමහර විට කල්පනා කර ඉන්න ඇති. දැන් ඒ වුණාට අපිට පැහැදිලි මාවතක් තියෙනවා මෙන්න මේ ක්‍රම වලින් මේක මර්ධනය කරන්න පුළුවන් කියලා. ඒතර ඒක අපි හිතන්න ඕනේ ධනාත්මක පැත්තක්. ඊට පස්සේ ඕගොල්ලන්ටගේ ඔළුවට මේ කරුණ දාගන්න දැන් ඕගොල්ලෝ අහලා තියෙන්නේ දැන් COVID-19 කියලා වචනයක් තියෙනවා. ඒ වගේම තව සමහරට ටිකක් වැඩි දුර අන්තර්ජාලයෙන් එහෙම විස්තර හොයන පුතාලා දන්නවා ඇති. ඔය විශේෂයෙන්ම අපි දෙන COVID එන්නත් වල ගහලා තියෙන වචනයක් මේ SARS-CoV-2 කියලා. ඒ කියන්නේ ඉංග්‍රීසියෙන් ගත්තොත් එම් Severe Acute Respiratory Syndrome Coronavirus 2. ඒක COVID-19යි Severe Acute Respiratory Syndrome Coronavirus 2 කියන්නේ එකක්ද දෙකක්ද? ඔයගොල්ලන්ට හිතෙන්නේ මොකක්ද? දැන් අපි මෙහෙම හිතන්නකෝ. අපි දැන් ඩෙන්ගු රෝගය ගත්තොත් ඩෙන්ගු කියන්නේ ලෙඩේ නම. ඒ ලෙඩේ හදන එක්කෙනා කවුද? ඩෙන්ගු හදන්නේ. මදුරුව කරන්නේ ඩෙන්ගු ගෙනියන එකනේ. ඒ රෝගකාරකේ ගෙනියන එකනේ. ඒක ඩෙන්ගු හදන්නේ කවුද? ඩෙන්ගු වෛරස් එක. ඒ වගේ අපි දන්නවා මීඋණ කියන රෝගය ගත්තොත් එහෙම ලෙප්ටෝස්පයිරා ඉන්ටොලරන්ස් කියන රෝගකාරකේ තමයි ඒක හදන්නේ. ඒ වගේ COVID-19 ගන්නේ ලෙඩේ නම. ඒ ලෙඩේ හදන වෛරස් එකේ නම තමයි SARS-CoV-2 කියලා කියන්නේ. ඒතකොට පැහැදිලි නේද? ඒතර SARS-CoV-2 කියන වෛරස් එකෙන් හදන ලෙඩේ තමයි COVID-19 කියලා කියන්නේ. ඊට පස්සේ දැන් මේ තියෙන පොඩි අපිට ඇහිලා තියෙනවා මේ ඉස්කෝලේ අම්මලා තාත්තලා කතා වෙනවා ඒ වගේම ළමයින් සමහරට අහනවා. දැන් අපි මෙහෙම හිතමුකෝ. දැන් මැත් සෙක්ෂන් එකේ ළමයින්ට ඔන්න COVID හැදුනා කියලා පස්සේ ආරංචි වුණා කියලා හිතන්නකෝ. එතකොට මේ මැත් සෙක්ෂන් එකේ ඉන්න ළමයාට හැදිච්ච COVID එක වාතයේ පැතිරිලා ගිහිල්ලා ඇවිල්ලා බයෝ සෙක්ෂන් එකේ ළමයින්ටත් බෝ වෙන්න පුළුවන්. පුළුවන් ද ඔයගොල්ලෝ හිතන්නේ බැරිද? ඒතර අන්න ඒකට තමයි මේ COVID-19 සම්ප්‍රේෂණය ගැන පොඩ්ඩක් දැනගන්න ඕනේ. ඒතර අපි ඔයගොල්ලෝ දන්නවා COVID-19 කෙනෙකුගෙන් තව කෙනෙකුට පැතිරෙන ක්‍රම තුනක් තියෙනවා ප්‍රධාන. එකක් ප්‍රධානම ක්‍රමය තමයි අපි කියන්නේ බිඳිති මගින්. ඒ කියන්නේ අපි කහිනකොට කතා කරනකොට කෑ ගහනකොට අපේ කෙල බිඳිති ඒ වගේ බිඳිති පිට වෙනවානේ. අන්නේ බිඳිති මගින් තමයි ප්‍රධානවම මේ COVID-19 සම්ප්‍රේෂණය වෙන්නේ. එතකොට මේ බිඳිති එක එක සයිස් එකේ වෙන්න පුළුවන්.
අපිට මෙතන තියෙන එක හොඳ ලක්ෂණයක් තමයි මේ COVID-19 පැතිරෙන්නේ සාමාන්‍යයෙන් මයික්‍රෝමීටර් 5කට වැඩි විදිහටි වලින්. මයික්‍රෝමීටර් 5කට වැඩි ලොකු දේවල් වලින් තමයි පැතිරෙන්නේ. ඇත්තටම විදිහටි කියලා කියන්නේ මයික්‍රෝමීටර් 5කට වැඩි සයිස් එකේ ඒවට තමයි. එතකොට ඊට අඩු සයිස් එකකින් පැතිරෙනවා නම් ඒකට තමයි අපි කියන්නේ වාතය හරහා සිදුවන සංසරණය කියලා කියන්නේ. එතකොට අපි COVID-19 කියන අපි විදිහටි මගින් පැතිරෙනවා කියලා. මොකද මයික්‍රෝමීටර් 5ට වැඩි සයිස් එකේ තියෙන විදිහටි වලින් තමයි පැතිරෙන්නේ. එතකොට මේ විදිහටි ටිකක් ලොකුයිනේ දැන් මයික්‍රෝමීටර් 5ට වැඩි ලොකුයිනේ. ඒකින්ද මීටරයක් විතර දුරයදී මේවා පල්ලෙහාට වැටෙනවා. ඒකින්ද තමයි ඔයගොල්ලෝ අදත් ඔය මීටරයක දුර අපි හැමතිස්සෙම තියාගන්න කියලා කියන්නේ. ඒකින්ද දැන් මැත් සෙක්ෂන් එකේ ළමයිගේ මයික්‍රෝමීටර් 5කට වැඩි විදිහටි COVID-19 වෛරස් එක තියෙන වාතය දිගේ ඇවිල්ලා බයෝ සෙක්ෂන් එකට එන්න හැකියාවක් නැහැ. ඒකින්ද එහෙම බය වෙන්න ඕනේ නැහැ. හරි නේද? හරි. එතකොට ඊළඟට පැතිරෙන ක්‍රම ටික තමයි මගේ ප්‍රධාන ක්‍රමය මේක. ඊට පස්සේ අපි හිතමු දෙවෙනි ක්‍රමය තමයි මේ විදිහටි දැන් මීටරයක් ඇතුළත පැතිරෙන්න පුළුවන් නේ. එතකොට එහෙම නැතුව කෙලින්ම තව කෙනෙක්ට ඇතුළට එන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි හිතමුකෝ දැන් එකම අයිස්ක්‍රීම් එක දෙන්නෙක් කනවා. එතකොට අර කෙනාගේ කෙලින්ම කෙලබිදිත් තව කෙනෙක් ඇතුළට යන්න පුළුවන්. ඒ දෙවෙනි ක්‍රමය. තුන්වෙනි ක්‍රමය තමයි කෙනෙක් පරිහරණය කරපු භාණ්ඩ. මේක එච්චරම සුලභව පැතිරෙන ක්‍රමයක් නෙමෙයි. හැබැයි කෙනෙක් පරිහරණය කරපු භාණ්ඩ තව කෙනෙක් පරිහරණය කරලා ඒක ගෑවිලා තියෙන දේවල් වලින් එන්න පුළුවන්. ඒක එච්චර සුලභව සිදු වෙන්නේ නැහැ හැබැයි. ඒතර මම හිතන්නේ සම්ප්‍රේෂණය ගැන දැන් පොඩක් ඔළුවට යන්න ඇති තියෙන වැරදි මත සමහර ඒවා අයින් වෙන්න ඇති. ඊළඟ එක තමයි මේ දවස්වල ඔයගලට ඇහෙන්න නැති වචන දැන් ඔමික්‍රෝන් කියලා කියනවා ඩෙල්ටා කියලා කියනවා. එතකොට මේ අනිත් ආතතියත් ඇස්සේ මේ වචනත් ඇහෙනකොට තව ටිකක් ප්‍රශ්නයක් නේ. ඒතකොට මොනවාද මේ ඔමික්‍රෝන් ඩෙල්ටා කියලා කියන්නේ? ප්‍රභේද ටික ඇහෙනවනේ ටීවී එකකින් රේඩියෝ එකකින් කියනවා නේද? ඒතර ඔයගොල්ලෝ දන්නවා ඇති COVID-19 හදන මේ SARS-CoV-2 වෛරස් එක RNA වෛරස් එකක්. ඒතර ඔයගොල්ලෝ දන්නවා වෛරස් අපිට බෙදන්න පුළුවන් DNA වෛරස්, RNA වෛරස් කියලා. ඒතර මේක RNA වෛරස් එකක්. ඒතර මේක RNA වෛරස් එකක් වීමේ තියෙන වැදගත්කම තමයි RNA වෛරස් වලට DNA වෛරස් වලට වැඩිය වෙනස් වෙන්න ඉඩකඩක් තියෙනවා වැඩිපුර. ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නා වෛරස් වලින් තව වෛරස් ඇති වෙනවනේ. එතකොට එහෙම වෙනකොට DNA වෛරස් එකට වැඩිය ඒකේ තියෙන අර න්‍යෂ්ටික ද්‍රව්‍ය වෙනස් වෙන්න පුළුවන් RNA වෛරස් වල. ඒකින්ද වැඩිපුර අපි දැන් ප්‍රභේදයක් කියලා කියන්නේ COVID වල ප්‍රභේදයක් කියලා කියන්නේ ඒ තියෙන RNA අණුවේ යම්කිසි වෙනස් වීමක් වුණොත් එහෙම ඉපද වෙන තව සෛලවල. එතකොට එහෙම වුණාම අපි මේ ප්‍රභේද වලට එක නම් දෙනවා. එතකොට මේ ප්‍රභේද වල වර්ග දෙකක් තමයි ඩෙල්ටා කියලා කියන්නේ. ඒ වගේම ඔමික්‍රෝන් කියලා කියන්නේ. එතකොට මේ දවස්වල වැඩිපුරම ලෝකේ පැතිරෙන්නේ මොන ප්‍රභේදයද? ඩෙල්ටාද ඔමික්‍රෝන්? ඔමික්‍රෝන්ද ඩෙල්ටාද? ඔමික්‍රෝන් හොඳයි. එතකොට මීට මාස කිහිපයක් කලින් ඩෙල්ටා. එතකොට අපි පොඩි දෙයක් කතා කරොත් එහෙම ඩෙල්ටා ඔමික්‍රෝන් ගැන මේ දෙකම ප්‍රභේද වුණාට මේ දෙකෙන්ම ආරක්ෂා වෙන ක්‍රම බොහෝ දුරට එකයි. හරිනේ. එතකොට මේකේ තියෙන වෙනස තමයි එකක් තමයි ඩෙල්ටා වල තියෙන ඩෙල්ටා ප්‍රභේදයෙන් හැදෙන්න පුළුවන් සංකූලතාව. නැත්නම් ලෙඩේ හැදුනහම පොඩක් අර අමාරු වෙන්න පුළුවන් ගතිය පොඩ්ඩක් වැඩි ඩෙල්ටා වල ඔමික්‍රෝන් වලට වැඩිය. හැබැයි ඔමික්‍රෝන් ටිකක් වැඩිපුර පැතිරෙන්න පුළුවන්. හැබැයි එන සංකූලතාව අඩුයි. ඒක මම ඔයගලන්ගේ අමතර දැනුමට කිව්වේ. ඉතින් ඒකේ අදහස ඔමික්‍රෝන් කියන්නේ කිසිම ප්‍රශ්නයක් නැහැ කියන එක නෙමෙයි. හැබැයි ඒක පැතිරෙනවා. පැතිරුණාට ඒකෙන් එන සංකූලතාව අඩුයි. ඒතර අපි ඒක ගැන අනියත බයක් ඇති කරගන්න ඕනේ නැහැ. මොකද ඔයගොල්ලෝ දන්නවා මේ දවස්වල අපි එන්නත් ලබා දෙනවා. ඒතර ඒක ගැන අපි ඊළඟට කතා කරමු. හරි ඊට පස්සේ අපි ගත්තොත් එimhe ලංකාවේ මේ වසංගත රෝග විද්‍යාංශයේ දත්ත. ඒතර ඔයගොල්ලෝ දන්නවා ඇති දැන් එක දවසකට වාර්තා වෙච්ච කොවිඩ් රෝගීන් ගත්තොත් එimhe ඔයගලන්ට පේනවා ඇති නේද අර අපි කතා කරන්නේ පළවෙනි රැල්ල, දෙවෙනි රැල්ල, තුන්වෙනි රැල්ල කිය. ඒතර පේනවා ඇති දැන් අපේ පළවෙනි රැල්ල ආවා ගිය අවුරුද්දේ මුලදී. ඊට පස්සේ දෙවෙනි රැල්ල මැදදී ආවා, තුන්වෙනි රැල්ල අන්තිමට කිට්ටු ආවා. දැන් ඔයගලන්ට මොකක්ද හිතෙන්නේ අන්තිමට වෙන්න වැඩි වෙනවද අඩු වෙගෙන යනවද? වැඩි වෙනවද අඩු වෙගෙන යනවද? මේ තියෙන දවසකට වාර්තා වෙච්ච රෝගීන් ප්‍රමාණය කොවිඩ් ලංකාවේ. එක ඉරි වලින් කියන්නේ ඒ කාල පරාසයේ දවස් තමයි තියෙන්නේ. ඒතර මොකක්ද ඔයගලන්ට හිතෙන්නේ දැන් වැඩි වෙගෙන යනවද අඩු වෙගෙන යනවද? ඔයතර කරන කාලෙට වැඩි තුන්වෙනි රැල්ලත් එක්ක එහෙම බලනකොට පොඩක් අඩු වෙගෙන යනවනේ. ඒතර ඔයගලන්ට හිතෙන්නේ මොකක් වෙන්නේද මේකට හේතුව? අඩු වෙගෙන යන්න. දැන් අපි කිව්වා ඔමික්‍රෝන් වැඩිපුර පැතිරෙනවා කියලා කිව්වා. ඔමික්‍රෝන් මේ දවස්වල තමයි වැඩිපුර තියෙන්නේ කියලා කිව්වා. එහෙම කියද්දිත් ඇයි වාර්තා වෙන රෝගීන් ප්‍රමාණය අඩු වෙන්නේ? මොකද්ද ප්‍රධාන සාධකය? ඔයගොල්ලෝ දන්නවනේ මොකද්ද?
ඔය කියන්නේ අපි එන්නත් කරන්නේ ලබා දෙනවා. ඒ වගේම සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම අනුගමනය කරනවා. දැන් අපි කොවිඩ් ගැන වැඩිපුර දන්නවා. ගොඩාක් කට්ටිය පැය 6ක් විතර තමයි නිදියන්නේ. පැය 7ක් 8ක් විතර නිදා ගන්න අය ඉන්නවද? පැය 7ක් නිදා ගන්න දෙන්නේ අම්මලා නේද? පයින් ගාලා හැරෙනවා. එතකොට පැය ඉස්කෝලේ ළමයෙකුට අවම වශයෙන් ඇත්තම අපේ නිර්ණායක තියෙන්නේ පැය 7ක් නිදා ගන්න. අවම වශයෙන්. එතකොට ඇයි මෙහෙම පැය 7ක් දීලා තියෙන්නේ කියලා මම කියන්නම්. මොකද ඕගොල්ලෝ මේ සමහරලාට විභාගේ කියනකොට විභාගයට සමාන පදේ තමයි නිදි වැඩි කියලා ගොඩක් අය හිතන්නේ. විභාගයට හොඳට පාඩම් කරන එක තමයි උඩටම නිදිමත. ඇත්තටම එහෙමවත් ඒක නෙමෙයි අනිත් පැත්තටයි වෙන්නේ. හරි. පැය 6කට වැඩි ප්‍රමාණයක් ඔයගොල්ලෝ ප්‍රායෝගිකව දැන් හිතාගෙන ප්‍රමාණය ඊටාම කියන්නේ ඊට වඩා ආය දශමයක්වත් අඩු කරන්න බෑ අඩුම ප්‍රමාණය. එතකොට වීකෙන්ඩ් එකේ හරි කොයි වෙලේ හරි පොඩ්ඩක් අවස්ථාව හම් වෙනකොට අර පැය 7ටත් යනවා. හේතුව තමයි ඕගොල්ලෝ මේ වෙලාවේ ඔළුවට දාගන්න දේවල් අපේ ස්නායු ඔයගොල්ලෝ දන්නවනේ ස්නායු සෛල දැකලා දෙනවද? අත උස්සන්න ස්නායු සෛල දන්නේ නැහැ. හරි ඔයගොල්ලෝ බයෝ කරන හින්දා දන්න. එතකොට මේ ස්නායු සෛලයක රසායනික වෙනසක් විදිහට තමයි ඉස්සෙල්ලම මතක ඇති වෙන්නේ. ඊට පස්සේ ඒකේ ස්නායු සෛලයේ යම්කිසි ෆිසිකල් චේන්ජ් එකක් වෙන්නේ කොයි වෙලේද? රෑ නිදා ගන්න. તો රෑ නිදා ගන්න වෙලාවේ වාගේ මොළයේ growth factors, brain derived growth factors කියන්නේ මොළයේ වර්ධනය වන growth factors වැඩි වෙන්නේ වා ගැඹුරු නිින්දකට කියලා. එතකොට ගැඹුරු නිින්දක් ලබා ගැනීම අත්‍යවශ්‍යයි. රෑ. එතකොට ගැඹුරු නිින්දක් ලැබෙන්නේ සාමාන්‍ය පැය 6ක් නිදාගත්තොත් විනාඩි 60ක් 80ක් විතර. ඒ කියන්නේ පැයක් හෝ කොටිට වැඩි කොහොමද? අනිත් වෙලාව ගැඹුරු නිින්දක් නැහැ. නිින්ද මෙහෙම ගැඹුරට යනවා ආයෙ මතු පිට දෙනවා ගැඹුරට යනවා මතු පිට යනවා. ඒකට ගැඹුරු නිින්ද තියෙන්නේ ටික වෙලාවක්. ඒකෙන්ද පැය 6ක් හෝ පැය 7ක් නිදා ගන්න එක අත්‍යවශ්‍ය කාරණයක්. ඒතකොට ඒකෙදි නිදි මරණ එක තුලින් වෙන්නේ ඔයාගේ පරදායතාවය අඩු වෙනවද වැඩි වෙනවද? නිදි මරුවා ඵලදායීතාවය අඩු. එතකොට නිදා ගන්න එකට අමතරව අපේ ස්ට්‍රෙස් එක අඩු කරන්න අපිව නිරෝගීව තියන්න ඉතාම වැදගත් දෙයක් තමයි අපේ මේ ශරීරය ඇක්ටිව් තියන්න. හරි. එතකොට ඒක මානසික වශයෙන් උත් හොඳයි ශාරීරික වශයෙන් උත් හොඳයි. මොනවා සමහර අය ඉන්නවා දැන් මේ දකුණු අත විතරයි එක්සර්සයිස් එක. අය උදේට දක්මද? හරි. ඉතින් ඕක විතරක් මදි. හරිද? එතකොට මේ එක්සර්සයිස් වෙන්න ඕනි මුළු ඇඟම. හරි. එතකොට අපිට ලේසියෙන් කරන්න පුළුවන් එක්සර්සයිස් එකක් තමයි අපේ ඇඟට හොඳ ශක්තියක් එන හිතට පොඩි සීමාවක් වෙන එක තමයි ස්ට්‍රෙචින්. උදේ නැගිට ගමන් පොඩි ස්ට්‍රෙචින් එකක් වෙනව නේද? කොහොමද එන්නේ කල්ලා වෙන්න? එහෙම කරනවා නේද? එතකොට මේ ඇඟේ තියෙනවා මේ හැම තැනම නාල තියෙනවා. රුධිර නාල තියෙනවා. වෙනත් නාල පොඩි නාල. එතකොට අපේ ඔක්සිජන් ආහාර මුළු ඇඟම පුරාම යවන්නේ මේ නාල හරහා. එතකොට මේවා બ્લોක් වෙන්න පුළුවන්. එතකොට මේ બ્લોක් වෙන එක නැති කරගන්න හොඳ ක්‍රමයක් තමයි නිදිමැරි කටනේ. එතකොට උදේ නිකන් භාගයට එක් කරන්නේ නැතුව හොඳට කරන්න. එතකොට කොහොමද කරන්නේ? ඔළුවේ ඉඳලා කකුලටම යවන්න. කොල්ලන්ට ගල්ල බන්නේ කාටද? එතකොට නිදිමත ගැටි දැන් ඇයි? හරි. එතකොට අත් දෙකට ගල්ල බලමු. ඔව්. සද්දෙත් එක්ක එනවා. බය වෙන්න බෑ. සයල බනින්නේ. ඔව්. right.
එතකොට ඔය එක ඇක්ටිවිටි එකක් තමයි මොකද්ද මේ බොඩි එකේ තියෙන රුධිරය පොඩ්ඩක් වේගෙන් යවලා ඒ නාල ක්‍රියාත්මක කරගන්න. ඊට අමතරව ඔයාට දවසේ හම්බ වෙන හැම වෙලේකම කුටුවකට වෙලා ඉඳගෙන ඉන්නේ නැතුව බලන්න පොඩ්ඩක් ඇවිදින්න. පොත් පාඩම් කරනකොට උනත් ගෙදර ඇතුලේ චුට්ටක් ඇවිදින්න පුළුවන්. ආදි කෑම කාලේ වල විනාඩි 2-3 පොඩ්ඩක් ඇවිදින්න. මොකද අපි දකින එකක් තමයි ඔන්ලයින් ක්ලාසස් අරවම හින්දා අපේ පුතාලගේ බර වැඩි වෙලා තියෙනවා. ගෙදර ඉඳලා එන ළමයි ඉස්සර මෙහෙම නාට්‍ය වගේ කරලා මෙහෙම බෝල වගේ ඇවිල්ලා තියෙනවා. ඇයි? ඔන්ලයින් ක්ලාස් කරලා. එතකොට මේකෙන්ද තොර එක්සර්සයිස් නැත්නම් දවස පුරා ක්‍රියාශීලී වීම. ඔයාලට හම්බ වෙන හැම chance එකෙම බොඩි එක මූව් වෙන විදිහට වැඩ කරද්දී එතකොට අපේ ස්ට්‍රෙස් එක යනවා. ස්ට්‍රෙස් එකේ වෙන්නේ මොකද? ඇඩ්‍රිනලින් කියන හෝමෝන් එක වැඩි වෙනවා. ඔයාලට එක්සෑම් එක මතක් කරලා ඉතුරු ගමන් බඩ නිකන් බඩේ සමනල්ලු වගේ වෙනව නේද? බඩේ සමනල්ලු වෙන්නේ ඔන්න ඇඩ්‍රිනලින් ආවා. එතකොට ඒ වෙලේට ගත්තොත් ඔයාගේ මේ අතපය වල අපි චෙක් කරොත් ඔයාගේ ටෝන් එක වැඩි. අතපය වල ටෝන් එක වැඩි. තරහ යනවත් වැඩි කොට. හරි මොනවා හරි කියපුවම තරහ යනවා. මේ ඔක්කොම වැඩි වෙනවාද ස්ට්‍රෙස් එක වැඩි, ඇඩ්‍රිනලින් වැඩි. එතකොට මේක ඇඟේ තියෙන ඇඩ්‍රිනලින් ලෙවල් එක වැඩි කෙනෙකුට හොඳ එක්සර්සයිස් හොඳ දෙයක් තමයි එක්සර්සයිස් කරන. එක්සර්සයිස් කරාම මානසික සෞඛ්‍යයත් හොඳ වෙනවා, ශාරීරික සෞඛ්‍යයත් හොඳ. ආනේතර හොඳ නිින්දක් ගන්න. දවස පුරා ඇක්ටිව් වෙන්න. දැන් ඔයගොල්ලෝ පහුගිය කාලේ මේ ස්මාර්ට් ලර්නින් එක කරේ. ස්මාර්ට් ලර්නින් කළා තමයි ඉගෙන ගන්න ඕනේ මේ කොවිඩ් ප්‍රශ්න හින්දා. දැන් අපේ සාමාන්‍ය දෙවෝපියෝ ළමයින්ට කම්පියුටර් එකක් අරන් දෙන්න හිතාගෙනවත් හිටු නැති කාලෙක ඔයගලන්ට chance එකක් වුණා කම්පියුටර් එකක් පාවිච්චි කරන්න. දැන් සමහර අය කොච්චර කම්පියුටර් එකද කියනවනම් මුළු දවසම ගත කරන්නේ ඒක. සමහර බබාගෙන කන්නේ කම්පියුටර් එක ඉස්සරහට. එතකොට සමහරවිට ක්ලාස් එක හැර අනෙත් ඔක්කොම කරන්නේ කම්පියුටර් එක ඉස්සරහ. හරි? එතකොට දැන් මේක ප්‍රශ්නයක් නේ. හරි දැන් ඒ වගේම දැන් කම්පියුටර් එකෙන් මම මිදෙන්න ඕන. කම්පියුටර් එක විතරක් නෙමෙයි අපි කියනවා මේක ඩිජිටල් ස්ක්‍රීන්ස් කියලා. ඩිජිටල් ස්ක්‍රීන්ස් කියන්නේ අපිට මේ ටැබ් එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ස්මාර්ට් ෆෝන් එක වෙන්න පුළුවන්. ඒතකොට මේ ස්මාර්ට් ෆෝන් එකෙන් අපි ටික මිදෙන්න නෙවෙයි අපි ඒක හරියට පාවිච්චි කරන්න ඉගෙන ගන්න ඕනේ. ස්මාර්ට් ෆෝන් එක කියන්නේ අපේ ජීවිතය පහසු කර ගැනීමට තියෙන උපාංගයක් නිසා අපේ ඇඟේ කොටස නෙවෙයි. සමහර අය නිදාගන්නේ මෙහෙම පැත්තෙන් එක තියන. එහෙම නෙවෙයි. අපි බලන්න ඕනේ ඒක අවශ්‍ය වෙලාවට පාවිච්චි කරන්න. එතකොට ඕගලන්ට ස්ක්‍රීන් ටයිම් ක්ලාසස් යන ටයිම් එක නෙවෙයි. අපි ගේම් එකක් කරන එකක් හරි නැත්නම් ෆිල්ම් එකක් බලන එකක් හරි ඒ කිසිම දෙයක් කරනවා නම් ස්ක්‍රීන් ටයිම් එක පැයකට අඩුවෙන් තියාගන්න ඒක ඉතාම වැදගත්. මොකද ඕගොල්ලෝ කොටි කාල උපන්දා ඉඳලා ස්ක්‍රීන්ස් දැකපුවා. ඒකට ඕගලන්ට වෙන චේන්ජස් වෙනස්කම් පොඩි කාලේ ඉඳලා වෙනවා. දැන් මෙතනින් අපේ වැඩිහිටියයි අපි ටිකක් වයස ගිහිල්ලා තමයි ස්ක්‍රීන් එක අපි දැක්කේ ඉස්සර. දැන් ඕගොල්ලෝ එහෙමනේ ඕගොල්ලෝ බඩේ ඉන්නකොට ස්ක්‍රීන් එකෙන් වෙන ශබ්ද බද්ද එහෙම අහගෙන ඉඳලා තමයි යන්නේ. ඉතින් ඒක තමයි ඕගොල්ලෝ ටක් ගාලා අපේ ෆෝන් එක ගත්ත ගමන් ටක් ගාලා පුරුදු වෙනා නේද? පුළුවන් නේ ෆෝන් එක පාවිච්චි කරන්න. ෆෝන් පාවිච්චි කරන්නේ නැහැ වගේ. එතකොට ස්ක්‍රීන් ටයිම් එක ඩිජිටල් ස්ක්‍රීන් ටයිම් එක පැයකට අඩුවෙන් තියාගන්න. ක්ලාසස් තිබ්බොත් ප්‍රශ්නයක් නැහැ. ක්ලාසස් තියෙනකොට එතන ඇක්ටිව් ස්ක්‍රීන් ටයිම් එක කියනවා මොලේ ක්‍රියාත්මක වෙන එක. මෙහෙම නිකන් බලන් ඉන්න ස්ක්‍රීන් ටයිම් එක. කියන්නේ ටීවී එක ඉස්සරහා නිකන් යන නාට්‍යයක් හරි මොකක් හරි බලාගෙන ඉන්න ස්ක්‍රීන් ටයිම් එක ඉන්ඇක්ටිව් පැසිව් ස්ක්‍රීන් ටයිම්. පැසිව් ස්ක්‍රීන් ටයිම් එක පැයකට වඩා අඩුවෙන් තියාගන්න. ඒක වාගේ අවධානය අධ්‍යාපන ලබද්දී වැදගත්ම කාරණයක් තමයි අවධානය. අවධානය අඩු වෙනවා අපි වැඩි කාලයක් ස්ක්‍රීන් ටයිම් ගත කරනවා. ඒතකොට ගණන් හැදීමේ හැකියාව අඩු වෙනවා. මේවා රිසර්ච් වලින් පෙන්නනවා. ඒ වගේම අපේ ඇස්වල එන ගැටලු වැඩි වෙනවා. මොකද ස්ක්‍රීන් එකේ තියෙන ඉලුමිනේෂන් එක හින්දා. ඒතකොට ඔයගොල්ලෝ ස්ක්‍රීන් එක පාවිච්චි කරනකොට බ්‍රයිට්නස් පුළුවන් තරම් අඩු කරලා තමන්ගේ හැත් ආරක්ෂා කරගන්න. ඒතකොට මේ කාරණා ටිකත් එක්ක
අපි කතා කරා අපි කොහොමද හොඳ නිින්දක් ලබා ගන්නේ? අපි කොහොමද දවස් පුරා ඇක්ටිව් වෙන්නේ? සහ කොහොමද අපි සාර්ථක විදිහට ස්ක්‍රීන් එකක් පාවිච්චි කරන්නේ අපිට ලෙඩ රෝග එන්නේ නැති විදිහට. දැන් ඕගොල්ලෝගේ කාලය කළමනාකරණය කරන්න ගියාම පළවෙනි කාරණේ තමයි දැන් මම පොඩි කතාවක් කියන දැන් අම්මා කෙනෙක් පුතේකට කියනවා ගිහිල්ලා අරගෙන එන්න මොනවාද හාල් කිලෝ එකයි හොඳ ඒවා කියන්නේ නැත්නම් ඉරිපිටි කියන්නේ කීම හාල් කිලෝ එකයි වතුර බෝතල අරගෙන එන්න කියලා. එතකොට ඔයගොල්ලෝ ලියන්න ඕනද ඔක? මතක තියාගන්න පුළුවන්ද ලකුණු දෙකයි? පුළුවන්. එතකොට ඔක ලියන්නේ ඔය කෙලිම ගිහිල්ලා අරගෙන. සතියේට මොන ලිස්ට් එක දුන්නොත් වඩු 25ක් විතර තියෙනවා. එතකොට හිතේ තියාගන්න යන්නේ ලියාගෙන දෙන්න. ලියාගෙන ගියේ නැත්නම් මොකද වෙන්නේ? 25න් 20ක් ගෙනේ 5ක් අමතක. ආයතරයක් කරනවා. අපි හිතමු ඔයගොල්ලෝ යනවා දවස් 3කට ට්‍රිප් එකක්. ඒකට බඩු ගොඩාක් ඕනේ. ඒක නිකම්ම යන එකද හොඳ පොලේක ලියලා සැලසුම් කරලා යන එකද හොඳ? සැලසුම් කරොත් එහෙම අපිට අමතක වෙන කඩු කරගන්න පුළුවන් අපේ සාර්ථකත්වය වැඩි වෙනවා. එහෙනම් විභාග කියන්නේ මොන වගේද? ඔය තුනෙන් කොයි එක වගේ? ට්‍රිප් එකක් යන එක වගේද කඩ යන එක වගේ? ට්‍රිප් එකක් යන එක වගේ වැඩ ගොඩක් තියෙන නේද? සබ්ජෙක්ට්ස් ගොඩක් ඒකේ පාඩම් ගොඩක් තියෙනවා. එහෙනම් අපි සැලසුම් කිරීම ආරම්භ කරන්න ඕනේ. අපේ පැය 24 බෙදන්න පුළුවන් කාල තුනකට. එකක් තමයි වැඩ කරන කාලය, දෙවෙනි එක තමයි සැලසුම් කරන කාලය, තුන්වෙනි එක තමයි විවේක කාලය. ඔයගලගේ කාලේ පැය 24 කොහොමද බෙදන්නේ කියලා නිකන් හිතන්න. ඔයගලන්ට පොලයක් තියෙනව නේද? ඒක කියන්නේ working time. working time කියන්නේ ගොඩක් වෙලාවට ඔයගලන්ගේ නම් අධ්‍යාපනයට ගත වෙන කාලය. පැය 24 කීයක් යනවද කියලා working time. පැය 24ක් තියෙනවා. working time තියෙනවා, resting time තියෙනවා, planning time. right දැන් ලියන්න resting time. මේ කියන්නේ resting time එක ඉන්නේ නිදා ගන්න වෙලාව, පොඩ්ඩක් ඔය ඉඳගෙන relax එකේ ඉන්න වෙලාව. resting time එක ලියන්න. දැන් ලියන්න planning time එක. කොච්චර වෙලාවක් ගන්නවද වැඩ plan කරන්න. Why kill working time? Utai kill. 5 hours විතර යා පාඩම් කරන වැඩවලට ගන්න. Why kill the resting time? 8 hours. 8 hours විතර යා resting time එක ගන්නවා. එතකොට ඉතිරි කාලේ 5යි 8යි නේද? 13යි. ඒතකොට තව පැය 11ක් තියෙනවා. එතකොට ඉස්කෝලේ යන වෙලාවයි ගෙදරදී පාඩම් කරන ඔක්කොම working time. දැන් planning time පුතා කියන්නේ planning time කොච්චර තියෙනවද? 3 hours. මොනවද plan කරන්නේ? මට අනිත් පන්ති කෙනෙක් පොඩි පාර්ට් එකක් දැම්ම එයාට වැඩේ දෙන්නේ කොහොමද කියලා. කොහොමද මොනවද plan කරන්නේ? කවුරුහරි කියන්නේ මොනවද plan කරන්නේ? ඕකේ. දැන්ද එලගට. plan කරන්න දේවල්. ඇත්තටම අපේ ලාංකිකයන්ගේ ඉතාම දුර්ලභ ලක්ෂණයක් තමයි planning. මොකද හේතුව තමයි අපි ගොඩක් වෙලාවට working. ඕනි කෙනෙක්ගෙන් අහුවත් මොකද කියන්නේ? අපි හරිම busy. අය හේතුව මොකද? අපි plan කරන්නේ නැති හින්දා work කරන්න වැඩි වෙලා තියෙනවා.
එතකොට මෙතන කියන්නේ theory එකේ කියන්නේ මොකද්ද? ඔයා 20% plan කරොත් 80% work. ඔයා 80% plan කරොත් 20% work. හරිද? එතකොට දියුණු කියලා කියන රටවල් වල ඒගොල්ලෝ විශාල කාලයක් වැය කරනවා planning වල. හැම වැඩේම පටන් ගන්න කලින් විශාල කාලයක් planning වල යන වැඩේ කරගන්න පටන් ගත්ත ගමන් මෙහෙම කිව්වා. අපි ගොඩක් කලාවට ගන්නවද වැඩේ පටන් ගන්නවා මගදී plan කරනවා ආයෙ කඩනවා ආයෙ හදනවා. අපේ mess එකක් වෙන්න එක හේතුවක් තමයි අපේ planning time හොඳටම අඩු. එතකොට මේ 80-20 rule එක මතක තියාගන්න. ඕගොල්ලෝ ලොකු කාලයක් planning වලට වැය කරොත් ඕගලන්ට වැඩ කරන්න යන කාලේ අඩුයි. දැන් අපි දකින එකක් තමයි සමහර පුතාලා ඉස්කෝලේ ඇවිල්ලා එකම පාඩම ඉස්කෝලේදීත් ඉගෙන ගන්නවා ටියුෂන් ක්ලාස් එකෙත් ඉගෙන ගන්නවා. ඒතකොට එකම වැඩේ සඳහා දෙසරයක් ඉන්නේ. හැබැයි ඔය පාඩම කියව ගන්න ටයිම් එක මදි වෙනවා. අපි කොයි වෙලේක හරි ඔළුවට දාගන්නද? එතකොට මේ ඔළුවට දාගන්න තියෙන ටයිම් එක අඩු වෙනවා. එතකොට මේ process එක අපි කොහොමද හදාගන්නේ? ඔයා තොරතුරු රැස් කිරීමේ කාලය අඩු කරන්න. පොත්වල කරුණු ලියන කාලය අඩු කරන්න. දැන් ඇත්තම ගත්තොත් පොත් තියෙනවා ඕනේ ඔයගලන්ට ටෙක්ස්ට් බුක් එක හම්බ වෙනවා පන්තියේ පොත හම්බ වෙනවා. දැන් කරුණු ටික හරි. ඊළඟට ඔයා කාලය වෙන් කරගන්න මේක කියවන්න. කොහොමද කියවන්නේ? ඔයාට තියෙන කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න නම් හොඳම කියවන ක්‍රමය තමයි question based reading. ඒ කියන්නේ ඔයා ප්‍රශ්නයකට උත්තරේ තමයි ඔයාලා පොතෙන් හොයන්නේ. ඒක පහුගිය ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නැත්නම් ටීචර් ඉම්පෝර්ටන්ට් කියපු එකක් වෙන්න පුළුවන්. මේ කෑල්ල තමයි හොයන්නේ. නැත්නම් cover to cover කියවන ක්‍රමය ඉතාම පරණයි. මේ knowledge era එක. මේ knowledge era කියන්නේ ඔයගලන්ට ඕනම වෙලාවක ඕනම knowledge එකක් access කරන්න පුළුවන්. පොත ඔක්කොම පාඩම් කරන්න අවශ්‍ය නැහැ. එතකොට එක්සෑම් එකට ගියාම පොතේ දෙන ඔක්කොම අහනවද? නෑ ටිකයි අහන්නේ. ඒ වැදගත්ම පොයින්ට්ස් ටික ඔයගොල්ලෝ බලන්නේ නැතුව ඔක්කොම බැලුවොත් මොකද වෙන්නේ? ඔයගලන්ට එක්සෑම් එකට සාර්ථකව මුහුණ දෙන්න හැකියාව නැති. එතකොට question based. හරිද? question based. question එකට answer එකක් හොයන්න තමයි ඔයා note එක කියවන්නේ නම් ඔයාට දෙන්න එක. ඒකට පළවෙනි එක තමයි මොකද්ද? තොරතුරු රැස් කිරීමට ඇති කාලය අඩු කරගන්න. question based කියවන්නේ ඒ කියවීමට ඇති කාලය තමයි වැඩිපුර. ඒතකොට ඔයා නිතරම ඔයා පාඩම් කරනවා කියලා කරන්නේ මොකද්ද? ඔයාගේ questions ටිකක් තියෙනවා. ඒකට අදාළ පොතේ හොයන්න. ඊළඟ තුන්වෙනි එක තමයි ඕගලන්ට පුළුවන් නම් ඒ ඔයා question එකට ලියපු answers teacher කෙනෙක්ගෙන් correct කරගන්න. ඔයාට exam එකේදී 100ට කිට්ටු ලකුණු ප්‍රමාණයක් මම කියන්නේ හැමෝම ඒක ගන්න ඕනේ කියලා. නමුත් 100ට කිට්ටු ලකුණු ප්‍රමාණයක් ගැනීමේ හැකියාව ගොඩක් වැඩි. අයිද ඔක්කොම කට්ටිය ඊට පස්සේ දීලා මේ ටීචර්ස්ලා මෙයා කරනවා ටීචර්ස්ලා දැනගත් වැඩි ඇති. මම කියන්නේ යම් කිසි ප්‍රමාණයක් හරි ඕගොල්ලෝ කරා. ඕගොල්ලෝ question based පාඩම් කරා. ඒතර question එකට ලියපු answer එකක් ටීචර්ගෙන් correct කරගත්තා. ඒක තමයි තුන්වෙනි. හතරවෙනි සහ important එක හොඳටම ලංකාවේ first නැත්නම් district first වෙන්න ඕනේ කියන කරන්න ඕනේ. එයා තව කෙනෙකුට උගන්වන්න. ඒතකොට best learning method එක තමයි කරුණක් තමන් අරගෙන ඒක අනිත් එක්කනට තව කෙනෙකුට උගන්වන්න. හරිද? ඒතකොට teaching තමයි best learning method. එතකොට මේ හතරෙන් ඕගොල්ලන්ගේ ටයිම් එක මොකටද යන්නේ වැඩිපුර? පළවෙනි එකද දෙවෙනි එකද? පළවෙනි මොකද? තොරතුරු රැස් කිරීම, කරුණු රැස් කිරීම. ඒක තමයි ගොඩක් වෙලා යන්නේ. ඉතින් ඒක අඩු කරන්න. අයද එකම සමාන එකකට සමාන එක සබ්ජෙක්ට් එකකට ක්ලාස් දෙක තුන යනවා. එකම නෝට් එක ආයෙ ලියන අපරාධ. ඒතර එක්සෑම් එකට කලින් පාඩම් කරගෙන යනකොට පොත් තියෙන 3ක් විතර. හිතා ගන්න බෑ කෝකෙන්ද පාඩම් කරන්න. ඒතර ප්ලෑනින් ඕගොල්ලෝ ප්ලෑන් කරනකොට ඔයා බලන්න මෙන්න මේ කරුණු හතරට ඔයා අවශ්‍ය ප්‍රමාණයට කාලය දෙනවා. ඔයා එකතු කරගන්න තොරතුරු කියවන්න question based ඒකට answer එකක් ලියලා ටීචර් කෙනෙක් correct කරගන්න. ඒ ඔයා ඉගෙනගත්ත දේ තව කෙනෙකුට කියලා. ඒතකොට එයාටත් පුළුවන් වෙනවා. හරි. එතකොට දැන් පැහැදිලිද කොහොමද අපි පාඩම් කරගන්න ඕනේ. එතකොට
ඉතාම වැදගත් කාරණයක් තමයි ඔයා මේ පාඩම් කරන එක රිපීට් කරන. එක සැරයක් පාඩම් කරාම මතක තියෙයිද? රිපීට් කරන්න ඕනද? රිපීට් කරන්න ඕනමයි කියලා හිතන අය අතොස්සන්. ඔව්. හරි. ඔයගලන්ට ඒ ගැන අවබෝධයක් තියෙනවා. ඒකට අපි කියනවා long term memory එකක් හදාගන්න. long term potentiation කියලා කියන්නේ ඒකයි. අපේ මනසේ කෙටි කාලින මතකයේ තියෙන එකක් දිගු කාලින මතකයට යන්න නම් අර ડોક્ટર මහේෂ් කිව්වා වගේ වැක්සින් එක දීලා එක වැක්සින් එකක් දෙන්න බූස්ටර් ඩෝස් දෙනවා. ඒ වගේ අධ්‍යාපනය ගත්තත් ඒක කරුණක් පිළිබඳ කියවන දේ ආයෙ බූස්ටර් කරනවා. ඒක බූස්ටර් කරනකට හොඳම ටයිමින් කියලා කියන්නේ 1 4 7 3. හරිද? 1 කියනවාද? අද කියවනම් අද day 0 හෙට day 1. අද කියවපු ඔක්කොම කියවන්න ඕනේ නැහැ. පොඩ්ඩක් උඩින් අයිබෝල් කරගෙන ස්කෑන් කරගෙන යන්න. ඊට පස්සේ 4 හතරවෙනි දවසේ බලනකොට ඔයාගේ knowledge එක සෑහෙන වැඩි වෙන අරක උඩින් බලාගෙන යන්න. 7 සතියකට පස්සේ ආය බලනවා ඊට පස්සේ මාසෙකට පස්සේ බලලා. එතකොට ඔයාගේ මේක ජීවිත කාලේ සෑහෙන දුරට long term memory එකට ගිහිල්ලා වටේ මතක. ඒතකොට exam එකට යනකොට ඔයා අන්තිමට අර අන්තිම මොහොතේ අලවන්න ගියොත් එහෙනම් මොකද වෙන්නේ? හරි අමාරු ලොකු ප්‍රමාණයක් කරා. ගොඩක් කලකට අපිට කරන්න වෙන්නේ ඒක plan කරන්න නැත්නම්. ඒතකොට මේ වැඩේ කරන්න නම් 1 4 7 30 වලට යන්න නම් ඔයගොල්ලෝ ලියන්නම ඕනේ. ඩයරි එකක් ඔයාගාව තියෙන්නම ඕනේ. එතකොට අද පාඩම් කරනවා මොකද කරන්නේ? අද අර පදාර්ථ අද බැලුවා නම් පදාර්ථ හෙටත් ලියාගත්ත පදාර්ථ බලන්න රිවිෂන් 1 දවස් 4කින් පදාර්ථකින් ලියාගන්න සතියකින් ලියාගන්න දවස් 2කින් ලියන්න. ඒතර රිවිෂන් 1 2 3 4 හතර. එතකොට හතරක් සමහරකට ඕනෙත් නැහැ. සමහර පාඩම් ඊට වඩා වට අවබෝධ වෙන්න පුළුවන්. කායදෙද? එතකොට රිපීට් කරන එක තමයි අපිට ගොඩක්ම ප්ලෑන් කරන්න වෙන්නේ. ඕකේ. දැන් ඔයගලන්ට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. නැත්නම් අපිට පුළුවන් මේක කවස්. මම කැමති ඔයගලන්ගේ කවුරු හරි මේ වැඩ කරන්න ගිහිල්ලා ඔයගලන්ට ඇතිවෙච්ච ප්‍රශ්න ඒ වගේ දේක් highlight කරනවා නම් ඔයගලන්ට මතක් වෙනවා නම් දැන් අහුවට තමයි. දැන් අහන්න පුළුවන්. කියන්න පුතා. එතකොට මේ ටෙස්ට් එකේ 309 නියදී අනුව වැඩ කරන එක කොහොමද? ඒකද මොකක්ද කියන්නේ? ඒක නිකොලා ටෙස්ට් එක තමයි හොයාගත්තේ 369 ලෝ කියන්නේ මේ අර දෙයක් සුබ වෙන නම් ඒක තුනේ ගුණාකාර වලින් කරන්න කියන එක. ඒක පිළිදක් කියනකොට ඒක විශේෂ පාරක් කියන්නේ. ඒක තුන. ඒක කිව්වේ මෙහෙමයි උදේ ඉගෙන තමන් කැමති දෙයක් තමයි එක්ස්පෙක්ට් කරන දෙයක් තියෙනවා නම් ඒක උදේට තුන් පාරක් කියන්නේ. ඊට පස්සේ දවල්ට හය පාරක් කියන්නේ. විතර ගන්න කලින් නම පාරක් කියන තමයි තියෙන්නේ. එතකොට ඒකේදී දැන් ඒක මම ඇත්තටම දන්නේ නැහැ ක්‍රමය ගැන. නමුත් මට මෙහෙම දෙයක් කියන්න පුළුවන්. අපි behaviors තියෙනවානේ අපි හදාගන්න. දැන් උදාහරණයක් උදේ නැගිටින වෙලාව එක එකනාගේ behavior තියෙනවා. ඒ කියන්නේ එක්කෙනෙක් 5ට නැගිටිනවා, තව එක්කෙනෙක් 6ට නැගිටිනවා, තව එක්කෙනෙක් අම්මා කරදර කරලා ඇඳෙන් බිමට දාන සයිස් එකට ආවම නැගිටිනවා. එහෙම තියෙනවානේ behaviors. එතකොට ඔයාගේ behavior set එක ඔයාගේ අධ්‍යාපනයට ගැළපෙන විදිහට නම් තියෙන්නේ. හරිද? එතකොට ඒක සාර්ථක වෙනවා. ඒක කතාවක් තියෙනවා. Your success depends on your set of behaviors. හරිද? එතකොට behaviors ටික තමයි හදාගන්නවා. දැන් මේ කියන එකත් එක behavior එකක්. එයාට හදාගත්තොත් ඒ behavior එකෙන් එන සාර්ථක දේවල් ටික එයාට ගන්න පුළුවන්. දැන් එයාගෙන් වෙන්නේ මොකද? repetition. හරි එතකොට මම කිව්වේ එක විදිහක්. හැබැයි ඔයා behavior එකක් හදාගත්තොත් ඔයාට හරියන වෙන විදිහකට ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි මූලික අවශ්‍යතාවය මොකද? අපි repeat කරන්න ඕනේ. ඉස්සරහට පාඩම් කරලා කියලා මතකෙ තියෙන ලොකුම ප්‍රශ්න දැන් ගොඩක් බබා මේ පුතාලා ස්ට්‍රෙස් වෙන එක තමයි පාඩම් කරලා දැන් මතක. මේක මම බලලා තියෙන හොඳටම. එක්සෑම් ලඟ වෙද්දී මතක නෑ වගේ හැඟීමක් එනවා. ඒකට හේතුව මොකද්ද? අපි repeat කළා එක long term memory එකට දාගෙන නැති. එතකොට මේ අවුරුද්දේ තමයි ඔයගලන්ට A levels කරන්න තියෙන්නේ.
ආය ජීවිතේ කවදාවත් මේ chance එක හම්බෙන්නේ. ඒතර මේ අවුරුද්ද ඕගලන්ගේ මුළු මහන්සිය ඒ ලෙවල් වලට දාගන්න. ඒතකොට ඒ දාගත්තාම ඒක සාර්ථක කරගත්තොත් මුළු ජීවිතේම මේ මත තීරණය වෙනවා. ඔය අරම මේවා කල්පනා කරගෙන ඉන්නේ නැතුව අධ්‍යාපනය පැත්තට ඔළුව ගන්න බලමු. එහෙවත් කල්පනා වුණාට කමන්නේ ඒක පොඩ්ඩක් සයිඩ් එකෙන් තියලා තව වෙලා තියෙන කල තියෙනවනේ කියලා. මේ අධ්‍යාපනය පැත්තට පොඩ්ඩක් එන්න. ඒතකොට අධ්‍යාපනයේ මූලික කරගත ජීවිතයක් තමයි අපේ දරුවන්ට තියෙන්නේ. ඒතකොට මේ අවුරුදු දෙක මේ A level සඳහා කැප කරන්නේ ඔය සැලසුම් කරන්න. එතකොට මේකේ සාර්ථකත්වයට එන්න පුළුවන්. තව ප්‍රශ්න නැත්නම් අපි නම. තියෙන ප්‍රශ්න? හරි. එතකොට අපි කෙටියෙන් කිව්වොත් අපි නිින්ද ගැන කතා කරා. අපි දවස් පුරා ඇක්ටිව් වෙන්න කියලා කතා කරා. අපි කාලය කළමනාකරණය කරගෙන කියලා කතා කරා. ඒක කාලය කළමනාකරණය කරනකොට ඔයාගේ කාලය වැඩිපුර ගත කරන්න කියවීම සහ කරුණු රැස් කිරීම වෙනුවට ඒ කරුණු තමයි ඔළුවට දාගන්න ප්‍රශ්න මූලික කරගත් විදිහ. හරි. එතකොට දවස් සැලසුම් කරගන්න දිනපොතක් තියාගෙන ඔයා හෙට කරන්න යන වැඩ ටික හැමදාම නිදාගන්න. කලින් පැය භාගයක් හරි පැය කාලක් හරි අරගෙන ලියන්න. ඔයා ලියන්න පුරුදු වුණොත් ඒ බිහේව් එක ඔයා ඇති කරගත්තොත් ඔයාගේ තුල සාර්ථකත්වය නිකම්ම ඇති වෙනවා. ඉතින් ඔයගලන්ට සාර්ථක විභාගයට මුහුණ දෙන්න හැකි වේවා. හැමෝටම විභාගය සාර්ථකව කරගැනීමට හැකි වේවා වගේම විභාගය සාර්ථක වුණා හෝ නැති වුණා හෝ ඔබේ ජීවිතය සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරමින් බොහොම ස්තුතිවන්ත වෙමින් මම නවතිනවා. බොහොම ස්තුතියි. බෙහෙවින්ම ස්තුතියි වෛද්‍යතුමනි. ඊළඟට විභාගයෙන් පසු වෘත්තීය තෝරා ගැනීම පිළිබඳ මාර්ගෝපදේශයක් යන තේමාව යටතේ ඔබ ඇමතීමට මා ආරාධනා කරනු ලබන්නේ ආදී අනන්තී වෛද්‍යකමේ ගරු උපසභාපති විශේෂඥ ශල්‍ය වෛද්‍ය එමෙන්ම පොතලාවල වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය වෛද්‍ය රංග පෙරේරා වෛද්‍යතුමාටයි. බොහොම ස්තුතියි රංග. උසස් පෙළ ආචාර්ය මණ්ඩලය සහ සහබර දරුවනි. මේ අවස්ථාවේදී මට ලැබුණු මාතෘකාව උසස් පෙළින් පසුව මොකද කරන්නේ? පාසල් යන කාලේ නම් උසස් පෙළ කරන අතරේ අපේ ගෙදර එන නෑදෑයෝ නැන්දලා මාවලා හැමෝම ආන්නේ පුතේ බයෝ සයන්ස් නේද කරන්නේ ડોක්ටර් කෙනෙක් වුණ නැත්නම් වැඩක් නැහැ මම හිතන තාමත් එහෙමයි එළ මුකුත්ම කරන්න බෑ ඔය මැත්ස් නම් කොමර්ස් කරන කට්ටියට නම් ඕනතරම් ඔපචුනිටිස් තියෙනවා බයෝ සයන්ස් වල තියෙන ડોක්ටර් කෙනෙක්ම වෙන්න බෑ එහෙම කියන්නේ හරි ඒ වුණාට යථාර්ථයේ අවස්ථා අනන්තයි infinite number of cases මහා පරාසයක් තුළ තියෙන අනන්තයේ දක්වා විශ්වයන් පුළුවන් තමන් කොතනද නැවතිද කියලා තමන් තීරණය කරන්න පුළුවන් ෆීල්ඩ් එක මොනවද කරන්න පුළුවන් බැරි වෙලා හරියට වෛද්‍ය විද්‍යාලයේ සික්කොත් එහෙම නේද? ඒ දවස්වල අපිට තිබිච්ච කතා කරලා වෛද්‍ය විද්‍යාලයට ආපු ගමන් අපිට සමහර බුදුරුවෝ අපෙන් අහනවා ඇයි මෙඩිකල් ෆැකල්ටි ආවේ? විභාගේ පාස් වෙච්ච ඉඳලා. වැඩක් ආගේ මිනිත්තු දෙක තමයි. විභාගේ පාස් වෙච්ච ඉඳලා. මොනවද වෙන්නේ? වෛද්‍ය ප්‍රොජෙක්ට් වෙන්නේ. මිනිමම් ක්‍රයිටීරියා. UGC එක කියන ක්‍රයිටීරියා තමයි C2 S1. ඒතකොට UGC කියන්නේ S3යි කියලා.
අනිවාර්යයෙන්ම ඒ තුනක් ඔය දෙකයි විතරක් තියෙනවනේ සෙට් ස්කෝර් එක 1.8ක් 9ක් සමහරට 2ක් විතර වගේ එකක් දැනෙනවා වෛද්‍ය විද්‍යාලය සිලෙක්ට් කරනවා. වෛද්‍ය විද්‍යාලවල දැනට ලංකාවේ 12ක් තියෙනවා. ළඟදී පටන් ගත්ත මොහොතෝ විශ්වවිද්‍යාලය, සබරගම විශ්වවිද්‍යාලය, කොලියාපිටිය විශ්වවිද්‍යාලය කියනවත් එක්ක 12ක් තියෙනවා. මම වැඩ කරන කොතලාවල ආර්ථික විශ්වවිද්‍යාලයට ඇතුළු අවුරුදු 5ක කෝස් එකක්. ඊට අමතරව overseas universities ඕන තරම් තියෙනවා. මේ වෛද්‍ය කවුන්සිල්, මෙඩිකල් කවුන්සිල් එකේ වෙබ්සයිට් එකට ගියොත් එහෙම ලෝකෙ පුරාදෙන ගොඩාක් වෛද්‍ය විද්‍යාල ඉස්කයක් එනවා. හැබැයි T2 ඉස්කයක් තියෙනවනේ අඩු ගන්න මේවට යන්න. වියදම් කරලා යන්න ඕනේ. නැවත ලංකාවට එනකොට අපේ විභාගයක් තියෙනවා ERPN කියලා. පාස් රේට් එක බොහොම අඩුයි. 700ක් විතර විභාග ලියනවා 5ක් විතර පාස් වෙනවා. ඒක තමයි රේට් එක. MCQ exam එකයි, theory exam එකයි, clinical component එකේ ඔක්කොම තියෙනවා. 700ක් විතර යනවා අවුරුද්දකට. ඊයන් ප්‍රමාණිකින් ඒ වගේම ඇවිල්ලා නැවත විභාග ලියන්න උත්සාහ කරනවා. පාස් රේට් කොහොම අඩුයි. මම එක්සෑම් කෙනෙක් කීකි. මම දන්නවා පාස් රේට් කොහොම අඩුයි කියලා. වෛද්‍ය ගුණයන් පස්සේ තුනක් තියෙන අපිට අවස්ථා. විතාවචාරය. අපිට ඕනම ක්ෂේත්‍රයක මේක ඇමරිකාවේ ගත්ත පිළිතුරයක් ඒගොල්ලෝ හම්බ කරන විදිය. ඕර්තොපෙඩික් සර්ජන් කෙනෙක් සාමාන්‍යයෙන් ඇමරිකන් ඩොලර් ලක්ෂ 5ක් විතර හම්බ කරන අවුරුද්දේ. ඒ අතර අඩුවීම තියෙන පීඩියාට්‍රික්ස් මම දැන් සර්ජරි කරලා තරහින් නැත්නම් ඇමරිකාවේ වෙන කතා කරන්නේ. ඇමරිකාවේ වගේ නෙමෙයි ලංකාවේ විතර වෙනස්. ඒක ලොකු වෙනසක් නෑ කොයි ක්ෂේත්‍රෙද ඉන්නේ කියන එක. අපි මොන ක්ෂේත්‍රෙද ගියත් අපිට ගොඩාක් තියෙන අවස්ථා ක්ලිනිකල් ඒ කියන්නේ සායනික වෛද්‍යවරයෙක් විදිහට දෙතුන් පරීක්ෂා කරලා බල ප්‍රතිකාර කරන වෛද්‍ය විද්‍යාවන් සහ ලැබොරටරි මෙඩිසින්. ඒ කියන්නේ අනිත් සායනික ක්‍රියාවල සහාය වෙන රසායනාගාර සේවා, එක්ස්රේ සේවා, ඒ වගේ විවිධාකාර සේවා වලින් සායනික සේවාවට සහාය වෙන වෛද්‍ය ක්ෂේත්‍ර තියෙනවා. ඒ හැම එකම සාමාන්‍යයෙන් බොහොම හොඳ ආකර්ෂණීය වැඩක් තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ තුල අපේ අනිත් රාජ්‍යයේ සේවකයෝ හා සස්තා බලද්දී මම කියන්නේ ඒක නෑ වැඩිම තියෙන කියලා මට බොහොම හොඳයි අනිත් සේවාත් එක්ක සම්බන්ධ කරලා බලනකොට ලොකු ඒරියා එකක්. ඒක ඇතුලේ තියෙනවා ක්ෂේත්‍ර 100ක් විතර තියෙනවා. වෛද්‍යවරයෙක් වුණාම පස්සේ යන්න තියෙන පාරවල්. මොනවද ඉඳන් තියෙන වෛද්‍යවරයෙක්? ඒක ටිකක් අමාරුයි. වෛද්‍යවරයෙක් වෙන්න අපි මුලින් ඉගෙන ගන්න ප්‍රධාන වශයෙන් කාරණා තුනක් මේ ප්‍රී ක්ලිනිකල්, පැරා ක්ලිනිකල් and ක්ලිනිකල් ස්ටඩීස් කියලා જાතිය. අපි දැන් උසස් පෙළ මම ඉගෙන ගන්න කාලේ උසස් පෙළ සබ්ජෙක්ට් 4ක් තිබුණා. zoology, botany, chemistry, physics කියලා. දැන් මේ zoology කොට දෙකම කරවලා biology කියලා තියෙනවා. මට වෛද්‍ය විද්‍යාලයට ගියාම තේරිච්ච කාරණා තමයි මේ anatomy කියන සබ්ජෙක්ට් එක ඇතුලේ විතරක් තියෙනවා අර සබ්ජෙක්ට් 4ටම වඩා කාරණා ඉගෙන ගන්න. මාස දෙකකින් විභාග තියෙනවා. අවුරුද්දකට ප්‍රගම් කරලා ලොකු විභාගයක් තියෙනවා. ඒතර අර වගේ සබ්ජෙක්ට් 100ක් විතර ඉගෙන ගන්න ඕනේ මේ සබ්ජෙක්ට් තුන ඇතුලේ. ඉතින් සෑහෙන උහන්සි වෙනවා. ඒක හැමෝටම කරන්න බෑ. ඇත්තටම අර උඩම තෝරලා ගන්න ක්‍රීම් එක විතරක් ගන්න ඒගොල්ලන්ට තමයි ඒක පහසුවෙන් ගන්න පුළුවන්. ඒ අතරේ මට මතකයි මගේ බැච් එකේ ළමයි 3 දෙනෙක් වික්‍රමාංශික රෝගීන් වඩපත් වුණා. මාත් එක්ක එකට ආනන්ද හිටපු ආනන්ද හොඳම ක්ලාස් ගත්ත ශිෂ්‍යයෙක් ඇතුළු. ඊට මාත් එක්ක කවදාකවත් පාස් වෙන්න බැරි වුණා. ළඟදී මට අපේ බිග් මැච් එකක් දවසක් හම්බෙලා මම කිව්වා මොකද කරන්නේ කියලා මම කිව්වා. තාත්තත් එක්ක එකතු වෙලා කේන්දර බලන්න. සමහරට මීටර සාර්ථක වෙනවා. ඊට වඩා තව ඊළඟ අවුරුදු පළවෙනි අවුරුදු දෙකකින් පස්සේ ඊළඟ අවුරුදු තුනේ අතරේ මේ පැරා ක්ලිනිකල් සයන්සස් සහ ක්ලිනිකල් සයන්සස් කෙන්දරවල ඉගෙන ගන්නවා. අවසානයේ විභාගයක් දෙලා සමත් වෙනවා. සමත් වුණොත් එහෙම මොකද කරන්නේ? ඊට පස්සේ අවුරුද්දක සීමාවාසික පත්වීමක් තියෙන ඉන්ටර්න්ෂිප් එකක්. මාස 6ක විෂයන් දෙකක් ඇතුළත්. ඊට පස්සේ තමයි අපිට හම්බෙන්නේ වෛද්‍ය සභාවේ සහතිකයේ වෛද්‍යවරයෙක් විදිහට වැඩ කරන්න පුළුවන්. ප්‍රොග්‍රෑම් ප්‍රතිකාර කරන්න පුළුවන්. ඊට පස්සේ අපි මෙඩිකල් ඔෆිසර් කෙනෙක් වඩපත් වෙනවා. ඊට පස්සේ තමන්ට කැමති නම් මේ මෙඩිකල් ඔෆිසර් කෙනෙක් විදිහට රාජ්‍ය සේවය රැඳී සිටින්න පුළුවන්.
එහෙම නැත්නම් රජයේ සේවයෙන් ඉවත් වෙලා පුද්ගලික වෛද්‍ය සේවල් ගන්න පුළුවන්, ප්‍රයිවට් හොස්පිටල් වලට යන්න පුළුවන්. ඕන තරම් අවස්ථා තියෙනවා. එහෙම නැත්නම් සෞඛ්‍ය පරීක්ෂණ වලට යන්න පුළුවන්. රිසර්ච් වලට යන්න පුළුවන්. එහෙම නැත්නම් මම කියවර මල්ටිපල් ස්කිල්ස් විශාල වශයෙන් තියෙන අර ක්ෂේත්‍ර 100ක් විතර තියෙනවා කියලා ඒවයි විශේෂඥ වෛද්‍යවරයෙක් බවට පත් වෙන්න පුළුවන්. පඩි කොහොමද? සාමාන්‍යයෙන් වෛද්‍යවරයෙක්ට ඒ කියන්නේ විශේෂඥ වෛද්‍යවරයෙක් බවට පත් නොවි සාමාන්‍ය ලෙස වෛද්‍යවරයෙක් විතර වැඩ කරන වෛද්‍යවරයෙක්ට පැටපු විදියට ප්‍රතිලක්ෂණයක් 1000ක් අතලක් අතර ප්‍රමාණයක් හම්බෙලා තමන් කොච්චර අතිරේක වැඩ කරනවද කියන එක මත සහ තමන්ගේ සීනියරිටි එක සමහරවිට පොඩ්ඩ වැඩි වෙන්නත් පුළුවන්. ඊනමතරව තමන් ප්‍රයිවට් ප්‍රැක්ටිස් එකක් කරනවා නම් ෆැමිලි ප්‍රැක්ටිස් එකක් කරනවා නම් තමන්ගේ අමතර කාලේ ඒ තමන් වැඩ කරන ප්‍රමාණය හැටියට තමන්ගේ දක්ෂතාවය හැටියට හොඳට උපය ගන්න පුළුවන්. විශේෂඥ වෛද්‍යවරයෙක්ට සාමාන්‍යයෙන් ලක්ෂ 2.5ක් 3ක් අතර ප්‍රමාණයක් හම්බ වෙනවා. රජයේ වැටුප පමණක්. අමතර දීමනා සහිතව මම මේ බේසික් සැලක නෙමෙයි කතා කරන්නේ සම්පූර්ණ දීමනා සහිත වැටුප. ප්‍රයිවට් ඒකේ වැඩ කරනවා නම් එකත් එක්ක ප්‍රයිවට් සර්විස් එකත් එක්ක එනකොට ඒක තමන් වැඩ කරන ප්‍රමාණය හැටියට ඉපීම අර කිව්වා වගේ අනන්තයි. ලංකාවෙන් ගිහිල්ලා වෙන රටකට ගියොත් මම වැඩ කරේ ඉංග්‍රීසි සමග එක දාන්නම්. ඉංග්‍රීසි සාමාන්‍යයෙන් විශේෂඥ වෛද්‍යවරයෙකුට පවුම් 5000ක් 7000ක් අතර ප්‍රමාණයක් වැටුප් හම්බ වෙනවා පවුම් වලින්. ඒක ලංකාවේ සල්ලි වලට කපරගතන කරාම මිලියන 1.5ක් 1.7ක් විතර ප්‍රමාණයක් බලනවා. හැබැයි ඒකේ ප්‍රශ්න තියෙනවා. ඒගොල්ලන් නිතර විභාග පවතිනවා. වර්ක් ස්ට්‍රෙස් එක ටිකක් වැඩි අපේ වගේ නෙමෙයි. අපි බොහොම සරල වුණු සන්තෝෂයෙන් අපේ ලෙඩෙක් එක්ක කතා කරනවා. අපේ ලෙඩට බොහොම අනේ මහත්තු කියලා වැඳලා කරලා යනවා. බොහොම සන්තෝෂයෙන් ඉන්නා වෙලා අර අපේ සහයෝගී අපේ ලෙඩෙක් අපිට කතා කරලා යන විදියට වඩා වෙනස්. එහි කට්ටිය කතා කරලා යන විදිය. මොකද අපි දකින්නේ ආසියාතිකෙක් විදියට. ඒගොල්ලන් රටේ කෙනෙක් නෙමෙයි. සුද්දෙක් නෙමෙයි. ඒක නිසා එයයි අපේ අතරින් පවතින දුරස්ථභාවයේ කවදාකවත් නැති වෙන්නේ නැහැ. මෙහි කෙනෙක්ට කරොත් එහෙම සමහරවල්ලාට ඊළඟ ටික දවසකට අලුව හදාගෙන වෙල්තල පාදාගෙන එහෙමයි එන්නේ මිනිස්සු ඒ හිතේ සතුටින්. ඒක පගාවත් දෙන්න කරන දෙයක් නෙමෙයි. ඒ කතිය නැහැ කවදාකවත් එතන. constant evaluation. නිතරම පරීක්ෂණ කරන ඒ වෛද්‍ය සභාවෙන් ඇවිල්ලා කරනවා කොහොමද බුදුමාගේ වැඩ කටයුතු කොහොමද කියලා. අපි විතරක් නෙවෙයි අපිත් එක්ක වැඩ කරන ඒ සභාව ඒකට අයිති වෙනවා අපිත් එක්ක වැඩ කරන නර්ස්ලා වැඩ කරන අතුගාන මිනිස්සුයි හැමෝගෙම ගන්න උතුරු මේකට කොහොමද වැඩ කරන්නේ. හොඳට එඩුට කතා කරනවද? ඕගොල්ලන් හොඳට කතා කරනවද? බනිනවද? රණ්ඩු වෙනවද? වෙලාවට වැඩ එනවද? ඒවා බලන්න. ඉතින් ටිකක් කාලයි. මේ හම්බෙන වැටුපෙන් 30ක් 40ක් ප්‍රමාණයක් ටැක්ස් විදිහට අය කරනවා. නෑ. අනිත් කාරණාව මේක මේ මිලියන 1.5ක් දෙකක් වෙන ලංකාවට ආවා. එහෙ ඉන්නකොට එක මිලියන 1.5ක් දෙකක් නෙමෙයි. මේක පවුම් 5000යි 7000යි පමණයි. මොකද ඒ වාහන ඇරුණාම ඉතින් ඔක්කොම ගණන්. මම හිතුව හොස්පිටල් එකේ ඉඳන් ඒක ටවුන් එකට යන බස් වලට 3යි. බස් ගාස්තුව පවුම් 1.760යි. මම රුපියල් 200ක් විතර. බස් වලට රුපියල් 300ක් විතර යනවා. ලංකාවේ දැන් ඉතත් කරනවා මම හිතන්නේ. දැන් අපි බැරිලා හරි වෛද්‍යවරු කුටි අතරම UGC එකේ තියෙන ඔයගොල්ලෝ හැටියට උසස් පෙළ පෞද්ගලික අවුරුද්දේ 1840 ගණනක් වේකන්සිස් තිබලා තියෙනවා වෛද්‍ය විද්‍යාල වලට. ඉතින් 1000කට කිට් වෙන වෛද්‍ය විද්‍යාලට ගන්නවා. දැන් මම මේ අවුරුද්දේ ඊටත් වඩා වැඩි වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. සාමාන්‍ය 1000කට අතර ප්‍රමාණයක් වෛද්‍ය විද්‍යාල වලට විතරක් ගන්න. වැඩි ප්‍රමාණයක් ටීචින් අතර කරගෙන වෛද්‍ය විද්‍යාල වලට. ඊට අමතරව දන්ත වෛද්‍ය පිළිවෙල. අර වගේමයි UGC සර්කල් එකේ තියෙන S3යි S3ට කවදාකවත් දන්ත වෛද්‍යවරයෙක් වෙන්න බෑ. ස්කෝර් එක
අර වගේම හයි. අපේ කාලේ එක යුනිවර්සිටි එකයි. මේ පහුගිය අවුරුදු දෙකක් තුන එක යුනිවර්සිටි එකයි දන්ත වෛද්‍ය පීඨයකට. මේ අවුරුද්ද ඉඳන් ජේ.සී. ජවහර්ලාල් විශ්වවිද්‍යාලය දන්ත වෛද්‍ය පීඨ කාර්යබහුල කරලා තියෙනවා. අවුරුදු 5 කෝස් එකක් අර වගේම pre-clinical අර MBBS එක හා සමානයි වෙනසක් නැහැ. පැරාක්ලිනිකල් වල forensic medicine කියන අර අධිකරණ වෛද්‍ය විද්‍යාව ඇරුණාම ඒකට විශේෂයෙන් හැම එකම තියෙනවා dental pathology එක මෙතන ටෙස්ට් තියෙනවා. clinical component එක ගොඩක්ම දන්ත වෛද්‍ය විද්‍යාවට අදාළයි. ඒගොල්ලන්ට අනිත් සියලු දේ තියෙනවා ENT මොනවාද surgery medicine ඒවත් උගන්වනවා. දිනනොක් නැතුව ප්‍රසවහානාර විද්‍යාව නැත්නම් ඒක ටික ඔක්කොම ගන්නවා. ඒ පැත්තට නැති නිසා තමයි අවශ්‍යතාවයක් නැතුව. වැඩ කරන ස්කෝප් එක අපේ වගේමයි. වෙනසක් නැහැ. සර්විස් ස්ට්‍රක්චර් එක ඒ වගේමයි. දන්ත වෛද්‍යවරයෙක් සහ සාමාන්‍ය වෛද්‍යවරයෙක් හම්බෙන කරලා. ප්‍රතිපද අතර ලොකු වෙනසක් නැහැ. දන්ත වෛද්‍ය විශේෂඥවරුන්ටත් ඒ වගේමයි සාමාන්‍ය වෛද්‍ය විශේෂඥවරුන්ට සමාන ප්‍රමාණයක් වැඩ කරනවා. ප්‍රයිවට් සෙක්ටර් එකේ සමහර විට අපිට වඩා අය කරනවා. දැන් උනත් දතක් පුරවන දතක් ගලවන ගියොත් එහෙම යන ප්‍රමාණය සාමාන්‍ය වෛද්‍යවරයෙක්ට හෘදය ආබාධයක් වෙලා යන ප්‍රමාණයට වඩා වැඩි වෙන්න පුළුවන්. ඒකෙත් අරවි ගොඩක් ෆීල්ඩ්ස් තියෙනවා. දැනට ලංකාවේ පවතින ඒවා තමයි dentist කෙනෙක් වෙන්න පුළුවන්. orthodontist. ඒ කියන්නේ අර තකලෙන් තත්ත්වල කම්බි බැලලා සකසන කට්ටිය. Orofacial maxillizations, ඒ කියන්නේ fractures වුණාම අණු කැඩුනාම මුඛ පිළිකාවලට එමත් ප්‍රතිකාර කරනවා. Conservative and restorative dentistry දත් බේර ගන්නවා, දත් සකසනවා, දත් ඉම්ප්ලාන්ට් කරනවා වගේ දේවල් කරන කට්ටිය. Community dentistry, ප්‍රජාතන්ත්‍ර වෛද්‍ය විද්‍යාව සහ වෙන රටවල් වලට ගියොත් එහෙම දන්ත වෛද්‍ය අපිට වඩා විශාල ප්‍රමාණයක් අවස්ථා තියෙනවා. Veterinary sciences. අතිනාන මේ දැක්කම එක නේද අත්‍තරම මේ තියෙන ස්කෝප් එක හරි වැඩි. LGBT criteria අර වගේමයි minimum criteria UGC case තුනයි කියලා කිව්වට කවදාවත් test තුන ගන්න බෑ. that's why වෙන්න ඕනේ. පෙරදින විතරයි තියෙන්නේ. post graduate එකක් තියෙනවා. master of veterinary sciences එකක් කරන්න පුළුවන් ඒගොල්ලන්ට. සාමාන්‍ය සර්ජරි එකමාරක් විතර වෙනවා. ලොකු ප්‍රයිවට් සෙක්ටර් එකක් තියෙනවා. මේ වගේම මේ veterinary sciences කරලා තමන්ගේ පශ්චාත් උපාධිය ඉතින් එහාට PhD එකක් වගේ ඉහළ උපාධිය වලට ගිය කට්ටියට ඕනම යුනිවර්සිටි එක වෛද්‍ය විද්‍යාලයක ෆිසියොලොජි වගේ එකක් කරපු දැන් උදාහරණයක් වශයෙන් කොළඹ වෛද්‍ය විද්‍යාලයේ ෆිසියොලොජි ඩිපාර්ට්මන්ට් එකේ ප්‍රොෆෙසර් MK veterinary science කෙනෙක්. මාත් එක්ක මගේ පැරලල් veterinary scientist කෙනෙක් තමයි දැන් රාජ්‍ය තියෙනවා ශ්‍රී ලංකා ඉංජිනේරු තාක්ෂණ ආයතනය කියලා ඉන්ඩස්ට්‍රියල් ඇන්ඩ් ටෙක්නොලොජි ඉන්ස්ටිටියුට් එකේ ඩිරෙක්ටර් veterinary science. මේවා මේ වෛද්‍යවරයෙක් නොවි ඉන්න අයට හම්බෙන නිකන් පොඩි පොඩි කැලේ කියලා හිතන්න එපා. මේවා බොහොම වැදගත් fields. agriculture. මේ වෙනකම් තිබිච්ච subjects වලට සියල්ලටම bioscience වලට A-levels වලට කරලා තියෙන chemistry, physics, biology කියන තුන. agriculture වලට එනකොට අපිට ඕන physics අතහැරලා agriculture කරන්න පුළුවන්. agriculture වල කවදාවත් medicine, dentistry, veterinary science වලට යන්න බෑ. physics තියෙනවා. මෙතන physics ඕනේ. අවුරුදු 4ක course එකක් මම මේ ටිකක් ඉක්මනට යන්නම්. මම වැඩි දන්නේ නැහැ මොනවා ගැන වැඩිය. පෙරදින විතරයි තියෙන්නේ. මේ dental agriculture technological management කියන එක. අපි ඉන්න කාලේ පෙරදින විතරමයි තිබුණේ. දැන් ඉතුරු යුනිවර්සිටිස් වල සබරගම, ඊස්ටර්න් යුනිවර්සිටි, යාපන විශ්වවිද්‍යාලය, රජරට වයන මෙහෙම එකම agriculture ඩිග්‍රී ගන්න පුළුවන්. BSc in agriculture sciences. මොකද කරන්න පුළුවන්? ගවර්න්මන්ට් සෙක්ටර් රජයේ සේවයකට ගන්න පුළුවන්. agriculture officer කෙනෙක් වෙන්න පුළුවන්. කෘෂි නිලධාරී, ක්ෂේත්‍ර කෘෂි නිලධාරී, ඊට අමතරව විශ්වවිද්‍යාල ෆීල්ඩ්ස් වල ඕනම විශ්වවිද්‍යාලයක ඉන්න පුළුවන්. කෘෂි
මේකේ ඊළඟට යන්න පුළුවන් ඥාන තාක්ෂණය ගැන මොලිකියුලර් බයොලොජි වලින් යන්න පුළුවන් ඉස්සරහට. ඒ වෙයි ගිහිල්ලා සමහරට වෛද්‍ය විද්‍යාලයකට වැඩ කරන්න පුළුවන්. ගුරුවරයෙක් වඩපත් වෙන්න පුළුවන්. කෘෂි විද්‍යාව හෝ සයන්ස් ගුරුවරයෙක් වඩපත් වෙන්නත් පුළුවන්. ප්‍රයිවට් සෙක්ටර් ලොකු ක්ෂේත්‍රයක්. ඇග්‍රෝකෙමිකල්ස් කියන්නේ අර බහුගේ දවස්වල කතා වුණා වගේ ලෝකේ පළවෙනි ලාභදායක ආදායම ආයුධ වෙළඳාම. දෙවෙනි ලාභදායක ආදායම ඖෂධ. තුන්වෙනි එක පොහොර. ඇග්‍රිකල්චර්. ඕන තරම් ප්‍රයිවට් සෙක්ටර් කම්පැනිස් තියෙනවා පොහොර හදන, අලුත් කෘෂි රසායන හදන, අලුත් ක්‍රොප්ස්, නිව් ක්‍රොප්ස්, අලුතෙන් පළ වර්ග නිෂ්පාදනය කරනවා. වැඩිපුර පළදාගෙන රසායන ද්‍රව්‍යවලට භූමියට පොළොත් දෙන්න පුළුවන් හදන ඕන තරම් ප්‍රයිවට් සෙක්ටර් කම්පැනිස් තියෙනවා. ඒ වගේම ජෙනටික්ස් වගේ සර්විස් වල ස්ටාර්ට් යන්න පුළුවන්. සාමාන්‍ය සැලරි එක. මිටට අහිලව යා ඉනිෂියල් ගන්න අය ඉන්නවා. සමහරවිට වෛද්‍යවරුන්ගේ විශේෂඥ වෛද්‍යවරුන්ට වඩා වැඩි. තව තියෙනවා ෆුඩ් සයන්සස්. YMBA University 4-year degree. Food and technology. Food science and technology. Food and nutrition, food science and technology. Food science and technology කියන පෙරාදීනේ ජයවර්ධනපුර අවුරුදු 4ක ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක. තව food science. Food science සැලරි සාමාන්‍ය මේ වගේ ප්‍රමාණයක්. විදේශ රටවල ඉතා විශාල ඇණවුමක් තියෙනවා මේ වගේ ක්ෂේත්‍රවලට. ආයුර්වේද ට්‍රීට්මන්ට් මේ කවුරක්වත් දන්නේ නැහැ. Institute of Indigenous Medicine කලම ශ්‍රී ලංකා. මාත් එක්ක අපේ උපාධිකාරියෙක් ඒගොල්ලෝ එකට. එකම දවසේ. දැන් ගම්පහ වික්‍රමාරච්චි විශ්වවිද්‍යාලයේ ඒක තියෙන කැලණි විශ්වවිද්‍යාලයට අනුබද්ධව. අවුරුදු 6ක ඩිග්‍රී එකක්. රජයේ සේවය රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ට රජයේ වෛද්‍යවරුන්ට සමාන වැඩ. රජයේ ආයුර්වේද විශේෂඥ වෛද්‍යවරුන්ට රජයේ වෛද්‍යවරුන්ට සමාන වැඩ. කිසිම වෙනසක් නැහැ. Biological sciences, BSc in biology. ගොඩක් අය වෙනවා මේක තමයි ෆීල්ඩ් එක කියලා. වෙන්න පුළුවන්. කලම්බෝ පෙරාදෙනිය ජයවර්ධනපුර කැලණිය ජයප්නා රෝහණ ලංකාවේ තියෙන ඔක්කොම විශ්වවිද්‍යාල මේ BSc biological sciences කරනවා. මේකේ සීමාවක් නැහැ. අපිට ඕන BSc කරලා නැවතිලා ප්‍රයිවට් සෙක්ටර් එකට රස්සාවක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් තවදුරටත් ඉගෙනගෙන MSc එකක් PhD එකක් කරලා ඒ ක්ෂේත්‍රයේ විශේෂඥයෙක් වඩපත් වෙලා විශ්වවිද්‍යාලයට සම්බන්ධ වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් මාත් එක්ක මගේ පන්ති හිටපු මගේ හොඳම යාළුවෙක් දැන් මාත් එක්ක බයොලොජි සයන්සස් කරලා එයා PhD එකක් කරලා එයා පැරසිටොලොජි ඒ කියන්නේ පරපෝෂි වෛද්‍ය ගැන පිළිබඳ කරලා මැලේරියා ගැන පරීක්ෂණ කළා PhD එකක් කළා. එයා මගේ විශ්වවිද්‍යාලේ මාත් එක්ක ප්‍රොසෙස් ඩිපාර්ට්මන්ට් එකේ මම වගේම සීනියර් ලෙක්චර් කෙනෙක්. බයොලොජි සයන්සස් කරේ. ඒ වගේ මම අර පැත්තෙන් විශේෂඥ වෛද්‍යවරයෙක් වෙනකොට ඒ පැත්තෙන් එයාගේ පැත්තෙන් විශේෂඥතාවයක් ලබන PhD එකක් කරගෙන සීනියර් ලෙක්චර් කෙනෙක් මට කලින් අතන විශ්වවිද්‍යාලයේ ජොයින්. සබ්ජෙක්ට් එකේ ප්‍රොෆෙසර් ඉන්නා සස්පෙල ගුරුවරයෙක් දක්වා ඕනම ක්ෂේත්‍රයකට එන්න පුළුවන්. ඊට අමතරව මේක ඇතුළේ තියෙනවා දැන් රජයේ උලංග විශ්වවිද්‍යාල වලින් පාස් අවුට් වෙච්ච ඇඩ්මිනිස්ට්‍රේටිව් සර්විස් කියලා තියෙනවා. පරිපාලන සේවය කියලා. ඒ වගේ රජයේ විද්‍යා පරිපාලන නැත්නම් ගවර්න්මන්ට් සයන්ටිෆික් සර්විස් කියලා විභාගයක් තියෙනවා. ඒ ඩිග්‍රී එක කරලා සයන්ටිෆික් සර්විස් එකට එන්න පුළුවන්. විද්‍යා සේවය. එතකොට ඒගොල්ලන්ව වත් කරන්නේ ජල විදුලි ජල ප්‍රවාහන මණ්ඩලයට කෘෂි කර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකව කියන ඒ වගේ තැන් වලට ඒ වගේ සර්විස් වලට ඒකක් තියෙනවා. ඊට අමතරව තමයි මට කියන්න බැරුණා. ටීචර් කෙනෙක් වෙනවා කියන එක පාසලක වෙන්නත් පුළුවන්. පුද්ගලික ටීචර් කෙනෙක් වෙන්නත් පුළුවන්. බයොලොජි කළා සයන්ස් කළා බයොලොජි ටීචර් කෙනෙක් වුණොත් එහෙම ටියුෂන් කරන්නේ. මම ඔයගොල්ලෝ පන්ති වල යන ටීචර්ස්ලා ඉන්නවා. එතන වෙනම ලොකු ලෝකයක්. තව තියෙනවා. applied sciences. Sabaragama University by BSc in applied sciences. Sabaragama University ජයප්නා ඔය තුනේම තියෙනවා. අවුරුදු 3ක සාමාන්‍ය ඩිග්‍රී එකක් සහ අවුරුදු 4ක විශේෂ ඩිග්‍රී එකක්. Allied health sciences. ඒ මොනවාද?
ෆිසියෝതെරපි, බෞද්ධ වේදේ, රෝහල්වල මෙච්චර කල් තිබුණේ නැහැ. කොළඹ පෙරාදෙණිය සහ ඒවිවේදී. රේඩියෝග්‍රැෆි, medical laboratory sciences, pharmacy, nursing and health promotion. මේ සියල්ලම සම්බන්ධ වෙලා එකම දේ ෆිසියෝതെරපි කරන්න භෞතික විද්‍යාව සඳහා ඒ සාමාන්‍යයක් අවශ්‍යයි. රේඩියෝග්‍රැෆි කරන්න භෞතික විද්‍යාවට 100ක්. කොළඹ විශ්වවිද්‍යාලය විතරක් තියෙන biochemistry and molecular biology. BSc එකක් කරන්න පුළුවන්, BSc ස්පෙෂල් එකක් කරන්න පුළුවන්. molecular biology අවුරුදු 4ක. කොළඹ විශ්වවිද්‍යාලයේ තියෙන බොහොම තරගකාරී ෆීල්ඩ් එකක්. මේකෙන් ගිහිල්ලා ඕනම රජයේ පුද්ගලික ආයතනයක ඉතා ඉහළ වැටුප් තලයකට යන්න පුළුවන් ක්ෂේත්‍රයක්. Fisheries and Marine Sciences. BSc Honours in Fisheries and Marine Sciences available in Ruhuna University, Ruhuna विश्वविद्यालय. सागर जीव विद्या, समाज विद्या. तवती BSc Honours in Environmental Conservation, Calanium. Animal Sciences and Fisheries, Food Production and Technological Management, Wayandu. Agricultural Resource Management, Kushi, Sampat, කළමනාකරණය සහ තාක්ෂණය. මේ කොහොමද මේ ලොකු ෆීල්ඩ්ස් වැඩි කට්ටිය කරන්න කැමති නැහැ. ඒක දන්නේ නැත්නම් මේක තියෙන බව. BSc in Green Technology, Agribusiness, කෘෂි ව්‍යාපාර කළමනාකරණය, Business and Animal Production, Bachelor of Science of Export Agriculture, වනායන කෘෂි තාක්ෂණය. තවදී Bachelor of Science in Aquatic Resources, Jala Sampat, තාක්ෂණය. Occupational Therapy, මේ අලුතෙන් මාපුවා. වෘත්තීය චිකිත්සක. දැන් අපේ රෝහල් හැම රෝහලකම වෘත්තීය චිකිත්සකෝ ලොකු අඩුපාඩුවක් තියෙනවා. ලොකු අඩුපාඩුවක්. ඊට නෑ මොකද ඒ ඉන කට්ටිය රජසේවයේ ඉන්නේ නැතු ඒගොල්ලෝ පුද්ගලික ආශ්‍රයයට යනවා. ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනවා. Optometrist, දෘෂ්ටි විශේෂඥයෝ කියන්නේ eye surgeons නෙමෙයි, ophthalmologist නෙමෙයි, දෘෂ්ටි විශේෂඥයෝ. කන්නාඩි ලබා දෙන කට්ටිය බලලා පෙනුම කොහොමද කියලා බලලා එකක් අවුරුදු 4ක ඩිග්‍රී එකක්. Aquatic Biosciences, Urban Biosciences, තවත් මේ Bioscience field එක ඉවර වුණායින් පස්සේ Bioscience කරොත් එහෙම යන්න පුළුවන් අනිත් පොදු උපාධි ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. විශ්වවිද්‍යාල තුළ ඕනෑම ආයත සයන්ස් හරි මැත්ස් හරි කොමර්ස් හරි මොකද ඕනම එකකින් යන්න පුළුවන් ශේෂ්ඨ තියෙනවා. ඒක තමයි මේ නීතිය. ආකිටෙක්චර් මොටෝ විශ්වවිද්‍යාල ආකිටෙක්චර් වලින් වෙනම විභාගයක් තියෙනවා. චිත්‍රකරණ හැකියාවක් තියෙනවා. ඒක ලේබල් වෙනම ඇප්ටිටියුඩ් ටෙස්ට් එකක් කරලා තමයි ඔයගොල්ලෝ ගන්නෙ. ඒ වගේ මේ ඩිසයින් ඒ වගේ දේවල් වල තියෙන ෆැෂන් ඩිසයින් ප්‍රොඩක්ට් මැනේජ්මන්ට් සහ මේ හැම එකකම තියෙනවා. මේක බයෝ යෝග දැක්කම කොච්චර තියෙනවද කියලා. තවත් Speech and Hearing Sciences, Hospitality Management, Pharmaceutics and Information Technology, Landscape Architecture, Textile, මේ ඔක්කොම රජයේ විශ්වවිද්‍යාල තුල තියෙන courses Bioscience කරපු කට්ටිය. තවත් මම කියවනේ අනන්තයි. opportunities අවස්ථා අනන්තයි. මේ අනන්ත විශ්වයේ අපි ඉඳන් අපිට චක්‍රවාටේ ඉඳලා හම්බෙන්නේ කියලා. මෙදින අර අපේ බාප්පල පොච්චම්ල කරේ මෙදින දැන් ගමයි පොදේ නැත්තම් ඉවරයි කියලා නෑ එහෙම නෑ. ඕන තරම් තියෙනවා. නේද? ඉවරද නෑ. පැරලල් යුනිවර්සිටි එකක් තියෙනවා. සමාන්තර විෂය. ඉතින් තවනෝ තව තියෙනවා. low interest ගන්න පුළුවන්. උදාහරණයක් ලෙස දැනට ඉන්න අපීල් කෝට් එකේ අභියාචනාධිකරණයේ ප්‍රධාන විනිසුරුතුමා බයෝසයන්ස් කළා සර්කියුලේෂන්
ડોક્ટર સામે ખોદાગોડ તો ગોડગોડમાં આપේ ઈશાન સરගේ લક્ષ્મી પ્રોફેસર ઈશાન સરගේ වෛද්‍යවිද්‍යාලයට ගිය පුද්ගලයා ශල්‍ය වෛද්‍ය මහාචාර්යතුමා වෛද්‍යවිද්‍යාල නොගිය පුද්ගලයා අපීල් කෝට් එකේ මේන් ජජ් ප්‍රධාන විනිසුරු අභ්‍යාසන නාමකරණය ප්‍රධාන විදුවට කාර්යකින් තුමා චීෆ් ජස්ටිස් වෙනවා අග්‍රවිෂය පැනවි අනිවාර්යයෙන් ජර්නලිසම් අපි හිතන්නේ ජනමාධ්‍ය විදිහට යන්න පුළුවන් සයන්ස් කරන එක සයන්ස් ජර්නලිසම් කරන්න පුළුවන් මෙඩිකල් දේවල් හෙල්ත් දේවල් පොත්පත්වල ලියන්න පුළුවන් තව තියෙනවා සීමා සින් NSP NIE ස්ලිම් chartered accountants banking pharmaceutical industry එකට මම මතක් කරන මගේ මිතුරේ මම orthopedic surgery කරද්දී මම රෙජිස්ට්‍රාර් වුණ වෙන orthopedic surgery කරලා ඉන්නවා ඒක අවුරුදු ගානකට පස්සේ මම 1994 ඔක්සස් කරේ මම orthopedic කරේ 2006 විතර මම රෙජිස්ට්‍රාර් උපාලි ගන්න පානගස්සලි එතකොට මගේ මිතුරා මගේ පාසල් මගේ හැබැයි වරලා හිටු මගේ යාළුවා කාලෙට පස්සේ අවුරුදු 10කට විතර 13ක් විතර පස්සේ ඇවිල්ලා මම ඉතින් සර් කතා කරලා එනකම මම දැකලා මාත් එක්ක කතා කරලා මගේ අතින් ගන්න පොඩක් පැත්තට ගිහලා මම නෝ මචං මම දැන් කන්ට්‍රි මැනේජර් අර පොත්තේ මොන හරි වුණාද මම සතියකට 4 පාරක් මැලේසියා සිංගප්පූරේ යනවා මට දැන් සාමාන්‍යයෙන් ලක්ෂ 4ක් විතර පඩි හම් වෙනවා මම හරි උදව්වක් ඕන කියනවා ඒක බොහොම හිතවත් කමින් මම දැන් ලොක්ෙක් කාම දෙන ගන්නවා වගේ කියලා නෙමෙයි කිව්වේ මගේ හිතවත්කමට වෙනකන් කතා කරේ මම තනින් කතා කරලා ඉල කිව්වේ ලොකු ෆීල් එකක්. දැන් මම හිතන්නේ සීරෝ කියලා ඇති. ලොකු ඉන්ඩස්ට්‍රි එකක් තියෙනවා. ලොකු ඉන්ඩස්ට්‍රි. හමුදා. ත්‍රිවිධ හමුදා සහ පොලිසිය. සාමාන්‍ය පාසල. හමුදා කෙනෙක් වෙන්න තරම් ගන්න පුළුවන්. යාළුවෝ තමයි විශ්වාසන්ත මනුස්සය හමුදා උදාහරණයක් ලෙස හමුදාවේ එක ෆිල්ටර් එකක් ගන්න පුළුවන්. නාවික හමුදාව ස්පෙෂල් එකක්. මම ඉන්නේ නාවික හමුදාව විශේෂයෙන්ම නාවික හමුදාවේ මැත්ස් කරන කට්ටිය කෙනෙක්. ෆිසිකල් සයන්සස් කරන කට්ටිය ගොඩක් අය ඉංජිනේරු වටපත් වෙනවා. ඒක තමයි එක්සිකියුටිව් බ්‍රාන්ච් එක. ඒ එක්සිකියුටිව් බ්‍රාන්ච් එකේ කෙනෙක් තමයි හමුදා පොඩි වෙන්නේ. එක්සිකියුටිව් බ්‍රාන්ච් එකේ ෆිසික්ස් දාගෙන ඉන්නවා. මොකද නැව ගන්නේ කොහොමද කියලා ගණන් ඉන්නේ බෑ. කොළඹම කොහොමද වෙන්නේ නැවේ ස්පීඩ් එක කොහොමද වතුර පාර කොහොමද අරමුණ ගණන් ඉන්නේ ෆිසික්ස් දාගෙන ඉන්නවා. ෆිසික්ස් දන්න කෙනෙක් විතරයි නවරමුදා එක්සිකියුටිව් බ්‍රාන්ච් එකට එන්න පුළුවන්. ෆිසික්ස් දන්න අය ඉන්නේ තුන් කොල්ලයි. නායක හමුදායි වෛද්‍ය බලකායයි ඉංජිනේරු බලකායයි එක්සිකියුටිව් බ්‍රාන්ච් එක. එක්සිකියුටිව් බ්‍රාන්ච් එකේ හැමෝම බලසස් කරනවා. සියලු දෙනා. මොකද ඉංජිනේරින් කට්ටිය කවදාවත් එකට එන්න කැමති නෑ. මොකද ඒගොල්ලෝ ඉංජිනේරින් ෆීල්ඩ් එක යන්නේ නැහැ. Yun. Natapat. Second attempt, third attempt ගන්න පුළුවන්. ඉතින් ඉවර නෑ. හරි. අපි හොඳටම දැන් මම අර කතා කරපු යසන්ත පොදාගොඩ මහත්මයාගේ පියා මහාචාර්ය නන්දදාස පොදාගොඩ මහත්මයා. third attempt එකේ තමයි ලංකාවේ පළවෙනි රේල්වේ පාස් එක. තාමත් ඒක තමයි ලංකාවේ උසස් පෙළ වාර්තාව. ලකුණු 370 ගණක් ලකුණු. සබ්ජෙක්ට් 4කට. ආයසරයක් කරමු ඉතින් අර ශේෂ්ඨ ටික ඔක්කොම තියෙනවා. වෛද්‍යවරයෙක් වීමේ සිට හමුදාපතිවරු දක්වා සියලු දේ තියෙනවා. වැටෙන්නේ නැහැ. බය වෙන්නේ නැහැ. පැරලල් යුනිවර්සිටි එකක් තව පැරලල් යුනිවර්සිටි. අනුම ගානේ තුන් පාරක් ගන්න පුළුවන්. අන්තිමට මට කියන්න තියෙන කාරණාව තමයි අපි හැමෝම
විවිධාකාර ප්‍රශ්න වලට මුහුණ දුන්න පහුගිය දවස්වල. මොකද සර් මම අපි හැමෝම මේ කාලේට මුහුණ දුන්නා. 83 කලවර 88 වර්ෂවල කලවර. මම සර් අවුරුදු 4ක් විතර ඉන්නේ නැතිනේ. අවුරුදු 4ක් විතර විශ්වවිද්‍යාලය ඇතුළේ ඉර වෙලා හිටියා. ඉතින් අපි හිතුව ડોક્ટર මහානායකසේකර අපේ සභාපතිතුමා 82 හරි 81 හරි උසස් පෙළ කරන්නේ. එතුමා අපේ අන්තිම අවුරුද්ද තමයි විශ්වවිද්‍යාල වහන්නේ. අවුරුදු 5ක් විශ්වවිද්‍යාලයට ඉර වෙලා ඉන්නවා. එහෙම ඉර වෙලා හිටියට දැන් කවුරක්වත් අහන්නේ නැහැ නේ අමාරු කාලේ නේද ඔයගොල්ලෝ හිටියේ කියලා. මේ කාලේ ඔයගොල්ලෝ කොවිඩ් ඉවර කළා අපි ගියයි කියමු. ඊට පස්සේ කවුරක්වත් ඔයගොල්ලන් අහන්නේ නැහැ. ඔයගොල්ලෝ ඔන්ලයින් ඉගෙන ගත්තේ. ඔයගොල්ලෝ අමාරු වෙන්නේ නේද? ඒකින්ද ලකුණු පොඩ්ඩක් පල්ලෙහාට දාමු. එහෙම වෙන්නේ නැහැ. මේක බලාපොරොත්තු වෙන්නත් එපා. මොකද ඔය ලකුණු මට්ටම කියන්නේ ගන්නේ. අපේ වැඩ කරන පිරිස. අපේ අතරේ මේ වැඩ කරන කට්ටිය අපේ අතරේ ඉන්නවා කොටස් තුනක්. ප්‍රධාන වශයෙන් කට්ටිය මොන ප්‍රශ්නයවත් කොහොම හරි පාලනය කරලා මහන්සියලා සැලසුම් කරලා අර අපේ කාලේ බැලන්ස් කරගෙන කොහොම හරි මේ වැඩේ කරනවා. තව සමහරව රැල්ලට ගහන්න යනවා. මේක දෙවෙනි කණ්ඩායම. ඔබ කරනවා නම් මාක් කරන්න. කම්මැලි මොනිමු කියලා පැත්තට ඉන්නවා. තව සමහරව මොනවා කරත් ඔය ඉන්නවා. ඒක වෙනසක් වෙන්නේ නැහැ. ඒගොල්ලන්ට කොවිඩ් තිබුණත් එකයි, කොවිඩ් නොතිබුණත් එකයි. ඒ පිළිස. මට උත්සාහ කරනකොට පුළුවන් තරම් අර ওই ලකුණු මට්ටම තීරණය කරන්නේ අර මොනවා තිබුණත් වැඩ කරන කට්ටිය. මොනවා තිබුණත් වැඩ කරන කට්ටිය තමයි ලකුණු මට්ටම තීරණය කරන්නේ. ඒකට කවදාකවත් ඒක පල්ලෙහාට වැටෙන්නේ නැහැ. විභාග ලේසි වුණොත් පාස් මාර්ක් උඩ යනවා. විභාගය අමාරු වුණොත් පාස් මාර්ක් එක යනවා. අර මහන්සියලා වැඩ කරන කට්ටිය තමයි තීරණය කරන්නේ කොතනද කියන්නේ. තව අවුරුදු දෙකක් ගියාම කවුරක්වත් අහන්නේ නැහැ ඔයගොල්ලෝ අමාරුවෙන් නේද ඒක කරේ. ඔන්ලයින් නේද කරේ. දැන් චුට්ටක් ගන්න නේද කමක් නැහැ කියලා කියන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. ඔය කාලේ අපෙන් අහන්නේ නැහැ කවුරක්වත්. අවුරුදු 4ක් නිකන් හිටියේ නේද? එහෙම නැහැ. අපි පාස් නැත්නම් අපි පාස් වුණා. ඊට පස්සේ කවුරක්වත් අහන්නේ නැහැ මොකද කරන්නේ කොහෙද කරන්නේ. ඇයි එහෙම වුනේ කියලා. ඒක මතක තියාගන්න. තව මාස 7ක් 8ක් තියෙනවා. ඒ හොඳටම එන්නේ. සැලසුම් කරලා පාඩම් කරනවා නම් ඉම්බාකට සුදුනම් වෙලා ඉන්න ඕන තරම් අවස්ථා තියෙනවා. ඕන තරම් අවස්ථා තියෙනවා. අවස්ථා අනන්තයි. තමන් කොහෙද යන්නේ, තමන් කොහෙද නවතින්නේ කියන එක තමන් තීරණය කරගන්න පුළුවන්. සමහරවිට තමන්ට කැමති නම් තමන් වෛද්‍යවරයෙක් නැත්ලා ඉන්න පුළුවන්. තවත් එකකට විශේෂ වෛද්‍යවරයෙක් නැත්ලා ඉන්න. තමන්ට කැමති නම් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකෙන් දාලා ගන්නත් පුළුවන්. සීමාවක් නැහැ. තමන් ඉන්න ෆීල්ඩ් එකේ. මම එතනින් ඒ කාරණාව විතරක් ඔයගොල්ලෝ ගොඩේ තියලා මම නවතිනවා. බෙහෙවින්ම ස්තුතියි වෛද්‍යතුමනි. ඊළඟට ළමා සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරනු ලබන කොළඹ රිට්වේ ආරය ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත වෛද්‍යතුමාට මා ගෞරවයෙන් ආරාධනා කරනු ලබන්නේ සිසු දරුවන් වෙනුවෙන් තවත් දේශනයක් අවසන් දේශනය සිදු කිරීමටයි. අවස්ථාවට සහභාගී වෙන ගුරු මෑණිවරුනි කියවරුනි ආදියානන්දීය වෛද්‍ය කවයේ මා අනද සොයුරනි ආදරණීය අනද පුතණුවනි ඔබ මේ වන විට කරුණු ගණනාවකට සවන් දුන්නා. ගොඩක් දේවල් අහගත්තා. කොහොමද පාඩම් කරන්නේ, කොහොමද කාලය කළමනාකරණය කරන්නේ, විවිධ වූ කාරණා ගණනාව. මට ලැබිච්ච මාතෘකාව මොටිවේෂනල් ස්පීච් එක. කොහොමද මේ මොටිවේෂන් එකක් කරන්නේ? මම හිතුවා පොඩි කතාවක් කියනවා කියලා. මේ කතාව ඔබ වැනිම අනද පුතෙකුගේ කතාවක්. මේ කතාව මේක අවුරුදු 40 ගානකට එහා ආරම්භ වෙන කතාවක්. ડોક્ટર රංග කිව්වා වගේ
විවිධ හැලහැප්පීම් වලට භාජනය වෙලා ඒ දරුවට ඒ අනද පුතාට මොකක්ද උනේ කියලා අපි පොඩ්ඩක් කල්පනා කරලා බලමු. මේ දරුවා උපදින්නේ හැදෙන්නේ වැඩෙන්නේ බදුල්ලේ අති දුෂ්කර ප්‍රදේශයක සෝනාදර කියලා ග්‍රාමයක. පාසලට එන්නේ බදුල්ලට හැතැම්ම 4ක් ඒ ගමනට ගත වෙනවා. ගොඩක් වෙලාවට පාසලට එන්න බස් එකක් නැහැ. ඉතින් ගොඩක් වෙලාවට මේ හැතැම්ම 4ක් පයින්ම මග ගෙවලා පාසල වෙතට එනවා. එහෙම එන ඒ දරුවා අපි කතානායකයා ශිෂ්‍යත්වයෙන් සමත් වෙලා කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළු වෙනවා. මේ කියන්නේ 1979 වසරේ. එතකොට මෙහෙම එන දරුවට නවාතැන් ලැබෙන්නේ නවාතැන් ගන්නේ නුගේගොඩ ප්‍රදේශයේ නවාතැන්. මේ නුගේගොඩ ඉඳලා පාසල් බස් රථයෙන් මේ දරුවා ඉස්කෝලේට එනවා. අපි දන්නවා 176 බස් එක ඇවිල්ලා පාසල් බස් රථය ඇවිල්ලා ඉස්කෝලේ ළඟ නවත්තනවා. ඉතින් ඉගෙන ගන්නවා. එක දවසක් මේ පාසල් බස් රථය නැති වෙනවා. ඉතින් වෙනවනේ. බස් එක යනවා, බස් එක දෙන්න පුළුවන්. ඒකට මේ පාරේ බස් එකේ තමයි එදා ඉඳලා. එදා එහෙම ඇවිල්ලා දැන් ඒ බස් එක ආනන්ද පැත්තට හරවලා නවත්තන්නේ නැහැ. පාරෙන් එහා පැත්තට නවත්තනවා. ඒ දරුවා එතන ඉඳලා මේ පාර පැන ගන්න බෑ. දුෂ්කර ප්‍රදේශයක ඉඳන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ තරම් වාහන තියෙන පාරක කොහොමද පනින්නේ කියන එක ගැන අවබෝධයක් නැහැ. ඒ එහා පැත්තේ ඉඳලා අඬනවා, ගලපෙනවා. එහෙම තමයි ජීවිතය ගත වෙන්නේ. එතකොට ඊට පස්සේ 1983 මේ ડોක්ටර් අංග කියපු කාලේ තමයි මේ දරුවට මේ සාමාන්‍ය පෙළ පන්තියේ ඒකට අපි තාම අඳුරු කාල පරිච්ඡේදය ජූලි මාසයේ වාර විභාගයේ මේ වාර විභාගයේ සහභාගී වෙන්න මේ දරුවා පාසලට එනවා. නමුත් වාර විභාගයේ පාත්තම් වෙන්නේ නැහැ. සිංහල දෙමළ කොලහලය දෙමළ කඩනවා. ඒ මිනිසුන්ට කරදර කරනවා. ඒ වගේ විවිධ කලබලයි. ඉතින් අම්මලා තාත්තලා ඇවිල්ලා මේ දරුවා තමන්ගේ දරුවන්න පාසලෙන් අරන් යනවා. දැන් මොනද වෙනවනේ? මොකක් හරි ප්‍රශ්නයක් තිබුණාම අම්මලා තාත්තලා එනවා. ඉතින් මේ දරුවාගේ අම්මලා තාත්තලා එන්න විදියක් නැහැ. බස්ලේ ඉඳන් එන්න බෑනේ. ඉතින් එළියට බහිනවා වාහනයක් නැහැ. දැන් නුගේගොඩට යන්න ඕනේ. අර එදා පාර පනින්න බය වෙච්ච දරුවා ආනන්ද ඉඳලා නුගේගොඩට පයින් මේ සාමාන්‍ය දවසක නෙමෙයි මේ කලකවලහලේ මැද්දේ මිනිස්සු ගහගන්න එක මැද්දෙන් යනවා. ඒක තමයි ආනන්දෙන් ලැබිච්ච පන්නරය. ඊට පස්සේ මේ දරුවාට තව ආශාවක් තියෙනවා මේ තුලක් ශාලාවේ වේදිකාව මත ඉඳලා කතාවක් පවත්වන්න. හරි බයයි. ලැජ්ජයි. අතපය වෙවුනනවා. මේ දරුවා ආනන්ද කතික සංගමයට බැඳෙනවා. ඉන්පසුව සිංහල විවාද සංගමයට බැඳිලා අවසානයේදී අන්තර් පාඨශාලීය විවාද තරගාවලට පවා ආනන්දය නියෝජනය කරනවා. ආනන්දේ බෞද්ධ සංගමේ දැන් තාමත් තියෙනවා කියලා ඒ දවස්වල තිබුණා ආනන්දය කියලා පත්‍රයක්. මේ දරුවා ඒ පත්‍රයේ සංස්කාරකවරයෙකු වෙනවා. මේ විදිහට ඊළඟට උසස් පෙළ පන්තියට එන්නේ 1986. මේ කාලේ එනකොට දැන් විවිධ විෂය බාහිර ක්‍රියාකාරකම් වල වෙනවා. සංගම් දෙකක සහභාගී වෙනවා. මේක නිසා විභාගයට තම මාස් 3යි ඇඩ්මිෂන් එක තයින් කරන්න එනවා ඉස්කෝලේට. ඇවිල්ලා තමන්ගේ පාසලේ මේ පන්ති භාර ගුරුතුමා හමුනාම මේ පන්ති භාර ගුරුතුමා කියනවා මේ සැරේ විභාග කරනවද? ඉතින් ඒක තමයි ප්‍රශ්නේ. ඔව් කියලා කතා කරනවා. ඒ දරුවා හිතෙන් හිතා ගන්නවා ඔව් කරනවා විතරක් නෙවෙයි අත පොඩ්ඩක් උපරිමයෙන්ම කරනවා. තව මාස 3යි. කොහොම හරි මේ විභාගයෙන් 1986 ඒ ලෙවල් වලින් උසස් පෙළෙන් සමත් වෙලා කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළු වෙන්න හැකියාව මට කිව්වාගේ මේ කාලේ ආය 1987 88 කියලා කියන්නේ තරුණ කැරල්ලක් තිබුණ කාලයක්. ඒකට මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් වීමම මම දරුවම
නියම වෙන්න ඕනේ කාරණය. ඒ අපි කතා නායකයෙක් තාත්තා කියනවා බතුල්ලට නම් එන්න එපා. මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ ඔයවා බලන්න. මම කතා. බෝඩි මේ ඇන්ටි අංකල් කියනවා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකුට නමතෙන් දුන්නා කියලා දැනගත්තොත් අපිත් ඉවරයි. ඒක තමයි යථාර්ථයේ කාර්යය. මේ කතා නායක තීරණය කරනවා හරි මම ජීවත් වෙන්න ඕනේ. මම මේක විතර කරන්න බෑ. යන්න එන්න තරක් නෑ. මම මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යභාවය නැත්නම් ඒ ඩෙන්ටි කාඩ් එක හංගලා මම රස්සාවක් කරනවා. අර ආනන්දේ පත්‍රයේ සංස්කාරක වෙච්ච උඩ දිවෙන පත්‍රයේ සංස්කාරක විදියට ඒ කටු මල්ලේට බැඳීමට හැකියාවක් ලැබෙනවා. නැවතත් ආනන්දෙන් ලැබිච්ච පන්නරේ නිසා. පසුව ආනන්ද දිවෙන්නේ විද්‍යාපීඨයේ සංස්කරණය කළා. පස්සේ කාලෙකදී දැනටත් තියෙන විදුසාර විද්‍යා සංග්‍රහයේ ආරම්භක කටු මණ්ඩලයේ සමාජිකයන්ට මෙතනට හැකියාව ලැබෙනවා. 1989 ලංකාවේ සිංහල මාධ්‍යයේ හොඳම විද්‍යාලයක විදියට සම්මානයක් ලබා. ඊට පස්සේ නැවත විශ්වවිද්‍යාලයට ගිහිල්ලා පස්සේ ආරම්භ කරලා පස්සේ වර්ග ගණනාවට පස්සේ MBBS උපාධිය සම්පූර්ණ කරලා එතනින් එළියට යනවා. ඊට පස්සේ අපි කාලයක් සේවා කරලා පස්සේ පොත ඕන වෙනවා ළමා රෝග විශේෂඥයෙක් වෙන්න. මෙතනදී විභාග ගණනාවක් තියෙනවා. පළවෙනි එන්ට්‍රි එක්සෑම් එක නැත්නම් ඇතුළත් වීමේ පරීක්ෂණයක් තියෙනවා. ඒකෙන් අසමත් වෙනවා. ප්‍රාණික වගේ පළවෙනි සැරේ අසමත් වෙනවා. හැබැයි ආනන්දය අපිට ගන්නලා තියෙන්නේ ඒකට මුහුණ දෙන්න. එකෙන් පන්නරයක් ලබා ගන්න. දෙවෙනි පාර තුන්වෙනි පාර කරා මේ දරුවා දෙවෙනි පාරේ විභාගෙ ලියනවා සමත් වෙනවා. වසර 3කට පස්සේ ඒකේ අවසාන පරීක්ෂණ. ඒකෙන් පළවෙනි සැරේ අසමත් වෙනවා. දෙවෙනි සැරේ තමයි සමත් වෙන්නේ. සමත් වෙලා මේ වෙනකොට මේ කතා කරන්නේ 2005 වසරේ. මේ කාලෙදී ලංකාවට අවශ්‍ය වෙනවා ළමා රෝග දැඩි සත්කාර එකක පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු. එහෙම කෙනෙක් ඒනොත් ලංකාවේ නැහැ. ඉතින් මේක ඔෆර් කරනවා. මේක ඒ පාස් වෙන කට්ටියට දැනුවත් කරනවා. කැමති නම් මේකට ඉල්ලුම් කරන්න පුළුවන්. කවුරුත් මේකට ඉල්ලුම් කරන්නේ නැහැ. මොකද මේක අලුත් ෆීල්ඩ් එකක්. ඉතින් අලුත් එකට යන්න අපි බයයි. නමුත් මේ අපි ආනන්දයෙන් ලැබිච්ච පන්නරේ මේ දරුවා ඒකට ඉල්ලුම් කරනවා. හැමෝම කියනවා විශේෂඥවරු ඔබගේ සරලයි නැත්නම් ඔබ පුහුණු කරු විශේෂඥ වෛද්‍යවරු යාළුවෝ හැමෝම කියන මේක කරන්න එපා. මේක ස්පෙෂල් ෆීල්ඩ් එකක්. මේක කවුරුත් නැහැ. රට ගිහිල්ලා ඉගෙන ගන්න විදියක් නැති වෙයි. ජොබ් එකක් නැති වෙයි. අන්තිමට ගිහිල්ලා ආවට පස්සේ සල්ලි හැම ගන්න විදියක් නැති වෙයි. නමුත් ඒක තෝරගන්න. ඊට පස්සේ ලංකාවේ කරන්ටින් දේවල් ට්‍රේනින් පිළිවෙල ඉවර කළා. ටොරන්ටෝ නුවර කැනඩාවේ ටොරන්ටෝ නුවර ටොරන්ටෝ විශ්වවිද්‍යාලයට අනුබද්ධව තියෙන ලෝකයේ ඉහළම මට්ටමේ ළමා රෝග දැක්සත්කාරයක පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් පුහුණු කිරීමේ ආයතනයක පැතිලා අවුරුදු 2ක් ඉවර කරලා මම ආපහු ලංකාවට එන්න සූදානම් වෙනවා. මේ කතා කරන්නේ 2008 කාලේ. තවත් ලංකාවේ ප්‍රශ්න තිබිච්ච කාලේ. මේ යුද්ධයේ 20 වසරේ යුද්ධයේ උපරිම තලයේ උපරිම මට්ටමේ තියෙන කාලේ. මේ කාලේ ලංකාවේ ඉන්න කට්ටිය පුළුවන් හැමෝම ලංකාව දාලා රට යන කාලයක්. විශේෂයෙන්ම කැනඩාව වගේ රටකට හැමෝම උත්සාහ කරන්නේ මෙහෙන් කැනඩාවට යන්න. අපි මේ කතානායකයා ආපහු එන්න උත්සාහ කරනවා. එතෙන්දිත් ඔබේ යාළුවෝ විටමින්ලාදී ඒක සමග ඉගෙන ගත්ත කට්ටිය කියන්නේ පිස්සුද? මේ කාලේ හැමෝම මේ ලංකාව දාලා රට යන්න හදන කාලේ. පුළුවන් නම් කැනඩාවට පරින් හරි ගන්න යන්න හදන කාලේ. දැන් මේ කැනඩාවට ඇවිල්ලා ඒ පුහුණුව ලැබලා අවශ්‍යතාවය තියෙනවා නම් එහෙම රස්සාවක් හොයාගෙන එහෙම ජීවත් වෙන්න පුළුවන් කියලා කියෙද්දි ඔබ ආපහු ලංකාවට යන්න හදනවා. නමුත් ඔබ ලංකාවට එනවා. ඒ කාලේ ડોક્ટર අන්දර සල්ලි ගැන කතා කරා. ඒ කාලේ ළමා රෝග විශේෂඥ දැඩි සත්කාර ඒකකයේ පිළිබඳ වෛද්‍යවරු විශේෂඥ වෛද්‍යවරුගේ කැනඩාවේ වැටුප කැනේඩියන් ඩොලර්ස් 50000යි. 2009 දී ලංකාවේ සල්ලි වලින් රුපියල් ලක්ෂ 50ක් විතර මාසෙකට. ඒ වගේ රස්සාවකට යන්න පුළුවන්කම තියාගෙන ලංකාවට එනවා. එන ඇවිල්ලා 2009 දී ලංකාවේ පළවෙනි ළමා රෝග දැක්සත්කාරයේ සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙක් විදිහට
විද්‍යාලය වලට සම්බන්ධ වෙලා සේවය පටන් ගන්නවා. එතකොට 2019 ඔයගොල්ලෝ දන්න කාලේ 2019 වෙනකොට මේ කොවිඩ් අසංගතය එනවා. අපි ඔක්කොම හිර වෙලා ඉන්නේ. කරගත්ත දේවල් නුඹුත් කරගන්න බැරුව. මුලදී මේ කොවිඩ් අසංගතයට අපි හැමෝම බයයි. ඒකට බේතක් නැහැ. එන්නතක් නැහැ. හැදුනොත් කොටසක් මිය යනවා. මිය ගියාම අන්තිමට කරන්න සාමාන්‍ය පාංශුවලිය දෙන්න විදියක් නැහැ. මේ වගේ ප්‍රශ්න ගොඩයි. මේ කාලේදී වෛද්‍යවරු විදියට අපි සාමාජිකව දන්නවා ඇති වෛද්‍යවරු විදියට බයයි කොවිඩ් රෝගීක බලන්න ප්‍රතිකාර කරන්න. මේ කාලේ අපි මේ කතානායකය දකිනවා ළමයෙකුට කොවිඩ් හැදුනොත් අසාධ්‍ය තත්ත්වයට આવොත් ලංකාවේ තුල දැඩි සත්කාරක ඒකකයක් නැහැ ඒ දරුවා බලාගන්න. ඒක විශේෂ කාරණා අවශ්‍ය වෙනවා. ඒ නිසා 2019 දී ඔහු තමාගේ දැඩි සත්කාර ඒකකයේ කොටසක් වෙන් කරලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ විශේෂ දානපතියන් කොටසකේ සහයෝගය අරගෙන ඒක කොවිඩ් හැදිච්ච අසාධ්‍ය වෙච්ච දරුවන් බලා ගැනීමට හැකි මට්ටමට දියුණු කරනවා. අදටත් ලංකාවේ තියෙන එකම ඒ සම්බන්ධ දැන් සත්කාර ඒකකය. ඒ 2019. එතකොට මේ හැම අවස්ථාවකම ડોક્ટર කතා කරා වගේ 1983 1989 ඊපස්සේ 2009 මේ ඔක්කොම විවිධ හැලහැප්පීම් මේ ලංකාවට මුහුණ දෙන්න වෙච්ච විවිධ ප්‍රශ්න ගන්නවා තිබිච්ච කාලයක් වගේම මේ ඔක්කොම පහු කරලා මම ඉදා කතා කරපු අර 1979 මේ පාර පනින්න බය හිටපු මේ කුඩාන ශාලාවේ මේ හෝල් එක නැගලා මේ ස්ටේජ් එක නැගලා කතාවක් කරන්න බයින් හිටපු අපි කතානායකයා අද ඔයගොල්ලෝ ඉස්සලා කතා උත්සාහ කරේ මේ අභියෝග කියන ඒවා එමණයි. ඒවා අපි කියලා ඉන්නේ නැහැ. එක එක වෙලාවට මතු වෙනවා. නමුත් මේවට අභියෝග වලට අභියෝගයක් වීම තමයි ආනන්දය අපේ ජීවිතේ. ඒකට ආනන්දයෙන් අපි දැනගන්නේ ආනන්දයෙන් අපි මන්නරේ ලබන්නේ මේ අභියෝග වලට කොහොමද ඒක මොන දෙන්නේ ජීවිතය සාර්ථක කරගන්න කොහොමද ඒකට අභියෝගයක් වෙන්න කොහොමද මේ කාලයත් ඒ වගේම අභියෝග කොට ගන්නවා කියන කාලයක්. ඒක ගන්නවා සමාජලාට ඉස්කෝලේ හිටින් විදිහක් නැහැ. ඔන්ලයින් තමයි කරන්න වෙන්නේ. අම්මලා තාත්තලාගේ ආදායම් මාර්ග සම්පූර්ණයෙන්ම නැගිටලා සමාජයට කන්නේත් බොහොම අමාරුයි. පාසලට එන්න පෙට්‍රල් නැහැ, ඩීසල් නැහැ. ආවම ඊට පස්සේ බඩගින්න ඉන්න වෙන අවස්ථා තියෙන පුළුවන්. ඒ වගේ හිතන්න බැරි තරම් අනන්ත අප්‍රමාණ කරදර අභියෝග ගණනාවක් තියෙන කාලයක්. නමුත් මේවා අපි බුදුදහම අදහන කිය අපි දන්නවා මේ හැමදේම අනිත්‍යයි. ඒ වගේම මේ කරදර වලට හැමදාම කියන්න බෑ. අපි අත්දැකලා තියෙනවා. 83 88 2009 මේවා අපි හිතියනම් ඒ කාලේ මෙහෙම තමයි ඉන්න වෙන්නේ කියලා මේකක්වත් කරන්න වෙන්නේ. ඉතින්දා අද බුදුරණන් විදිහට මේ ආනන්දයෙන් ලැබිච්ච පන්නරය පාවිච්චි කරන්න ඕනි. අන්න ඒකට අභියෝග වලට අභියෝගයක් නෙවෙයි. මොන අභියෝගයක් ආවත් මම මගේ අතිරණම් කරනකොට මේ අභියෝගය මේ අරමුණ කරා ගමන් කරනවා කියන අදිෂ්ඨානය පවත්වා ගන්න. එතකොට කවදාවත් ජීවිතයේ අසාර්ථක වෙන්නේ නැහැ. ඔබ සියලු දෙනාටම තව මාස 7කින් විතර උසස් පෙළ විභාගයේ දියන් තියෙනවා. එතකොට මේ කාලය හොඳටම ඇති. උදාහරණයක් වගේ මේකට පාසම් ප්‍රතිවෙන්නේ මේ උර්දුවෙන් නැත්නම් පාඩම් කරන්නේ. මේ කාලය හොඳටම ඇති. මේ කාලය හරියට කාලය කල්පනා කරන එකලා කරන්න ඕන දේවල් නියම විදිහට කරලා උසස් පෙළට මුණ දීලා උසස් පෙළ සමත් වෙලා හොඳ දරුවෙක් යහපත් දරුවෙක් මේ රටට, ජාතියට, ලෝකයට වැඩදායක දරුවෙක් වෙන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි වෛද්‍යතුමනි. අපේ සිසු දරුවන්ට වගේම අපේ වෛද්‍යවරුන්ටත් ඉතාමත් වැදගත් කතාවක් වෛද්‍යතුමා ඉදිරිපත් කරා. බෙහෙවින්ම ස්තුතියි.
අපි දැන් අවසානයේ පැමිණ සිටින මේ වැඩසටහනේ අවසන් වශයෙන් ස්තුති කතාව සිදු කිරීමට මම ආරාධනා කරනවා වෛද්‍ය සුසිත් අතුපොරොල්ල සහෝදරයට ජොයින්ට් සෙක්‍රටරි එහෙම නැත්නම් සමලේකම් විදියට ස්තුති කතාව සිදු කරන ලෙස. ඇතරම සාර්ථක වැඩසටහනක් මම හිතන්නේ අපි පැය දෙකකට පොඩි වෙලාවක් බලනවා ගියත් අපි අද උදෑසන මම මේ කෙටි දැනුම් දීලා කිව්වා කෙටි කාල සීමාවක සංවිධානයේ ප්‍රතිපලක් විදිහට ආදී ආනන්දීය වෛද්‍ය කවය විසින් සංවිධානය කරන්න හේතුණා. මම හිතන්නේ තාමත් සාර්ථකයි. අද බොහෝ දුරට 12-13 සිසුන් ජීව විද්‍යාංශයෙන් ඉදිරි විභාගයට පෙනී සිටින සහ ලබන වසරේ විභාගයට පෙනී සිටින දරුවන් අපි මේ ස්ථානයේ රැස් කරගත්තා. ඇත්තටම බොහොමත්ම සන්තෝෂයි. මම හිතන්නේ ඔබ මේ කෙටි කාල සීමාව තුළ යම් විද්‍යාවක් ලබා ගන්න ඇති ඔබේ ජීවිතයට විභාගයට ඔබට ගිය ඉදිරි ජීවිතවලට ඉදිරි විභාග කටයුතු එහෙම නැත්නම් ඔබ යන අරමුණු වලට මේම රැස් කරගත් දැනුම භාවිතා කරන්නයි කියලා මම විශේෂයෙන්ම අවධාරණය කරනවා. විභාගය කියන්නේ ජීවිතේ නෙමෙයි. එතනින් ඔබට තව බොහෝ දේවල් තියෙනවා. උසස් පෙළ කඩයිමක්. ඒ අභියෝගය ජය ගන්න මම හිතන්නේ මේ දේශකයන් බොහෝ කරුණු ඉදවත් කරා. එම කරුණු මතින් ඔබ අධිෂ්ඨාන කරගන්න මම හිතන්නේ අපි කියෝ වගේ විභාගයේ ආරම්භ කරගත් මේ කෙටි කාල සීමාව තුළ මට උසස් පෙළ වසර දෙකක් විතර තියෙන්නේ. දැන් 13 වසරේ තිබුණ තව මාස 6ක් 7ක් විතර තියෙන්නේ. ඒ කාල සීමාව උපරිමයට වැය කරන්න විභාගය වෙනුවෙන් ඔබට ජය නියතයි. මොකද මේ ආනන්දය කියන්නේ පුණ්‍ය භූමියක්. මේක තුල විශේෂ ශක්තියක් සහ බලයක් ලැබෙලා තියෙනවා. ඒකින්ද ආනන්දයට ඔබ සමහර විට සාමාන්‍ය පෙළෙන් පස්සේ ආනන්දයට ආව වෙන්න පුළුවන්. නමුත් ඔබට ඒ ශක්තිය නිරන්තරයෙන් ලැබෙනවා. ඒකින්ද මේ ආනන්දය තුල රැඳෙන්න මේ ආනන්දයේ ශක්තිය ලබා ගන්න ඔබට ජය නියතයි. ඉතින් මේ කෙටි සාකච්ඡාව මෙම වැඩමුළු අවසානයේ මට නියමලා තියෙන ස්තුතිය පිරිනමන්න. ඇතන විද්‍යාලය පැත්තෙන් අපිට විශේෂ වශයෙන්ම මෙම සංකල්ප ඉදිරිපත් කිරීම සහ මෙම ආරාධනය කිරීම සම්බන්ධයෙන් වත්මන් ආනන්දේ නියමුවනන් ලාල්ජි සානායක ගුරු පියාණන්ට මාගේ මෙන්ම ආදී ආනන්දේ වෛද්‍ය කවයේ විශේෂ ස්තුතිය පිරිනමන්න කැමැතියි. ඒ වගේම රන්දික පෙරේරා නියෝජ්‍ය විද්‍යාලපතිතුමන්ට ඒ වගේම අපේ මේ වැඩසටහන සම්බන්ධයෙන් සම්බන්ධීකරණය කිරීමේ මූලිකත්වය ගත්ත සිරිල් ගොඩවැලගෙදර සහකාර විද්‍යාලපතිතුමාට අපගේ ආදී ආනන්දේ වෛද්‍ය කවය වෙනුවෙන් විශේෂ හෘදයාංගම ස්තුතිය පිරිනමන්න කැමැතියි. ඒ වගේම ජීව විද්‍යාංශ ප්‍රධානී මින්දියා කොහොලිය ඇතුළතිනියට මම හිතන්නේ එතුමිය විභාග අධ්‍යක්ෂණ කටයුතු සඳහා බැහැරව ගියත් එතුමියගේ පූර්ණ සහාය අපිට ලබා දුන්නා. ඒ වගේම අනෙකුත් සියලුම ගුරු මෑණිවරුන් සහ පියවරුන්ට එම අංශය සහ එම අංශයෙන් ඔබට ගිය නන්නරින් සහාය දුන් සියලුම ගුරු මෑණිවරුන් සහ පියවරුන්ට අපගේ වෛද්‍ය කවයේ විශේෂ ස්තුතිය පිරිනමන්න කැමැතියි. ඒ වගේම විද්‍යාලය පැත්තෙන් අපි නම් නොකියුණු සහ කියවුණු සියලු දෙනාටම වෛද්‍ය කවය විදිහට අපි ස්තුතිය පිරිනමන්න කැමැතියි. ඒ වගේම වෛද්‍ය කවය සහ අපගේ ආරාධනයන් පිළිගෙන මෙම වැඩමුළුව සඳහා පැමිණිලා අපිට මෙම වටිනා දේශනයන් ඔබ ඉදිරිපත් කරන්නට දුන අපේ දේශකයන් විදිහට නම් වශයෙන් කිව්වොත් අපේ විශේෂ වෛද්‍ය රංග පෙරේරා මැතිතුමා, ඒ වගේම විශේෂ වෛද්‍ය නලින් පිටුලත් මැතිතුමා, වෛද්‍ය ලසන්ත විජේසේකර මැතිතුමා, ඒ වගේම අපේ වෛද්‍ය බුද්ධික මහේෂ් විශේෂ මැතිතුමා, ඒ වගේම අපේ වෛද්‍ය මනීෂ් කාර්යවසම් මැතිතුමා ඇතුළු එම සියලු දෙනා දේශනයන් ඉදිරිපත් කළා. ඒ වගේම අපේ අමතක කළ යුතුනේ අපේ සභාපතිතුමා වෛද්‍ය මහානාම ගුණසේකර මැතිතුමා. එතුමා ආරම්භක දේශනය කිරීමේදී ඔබට පැහැදිලි කළා මේ සියලු වැඩ කටයුතු කොහොමද සංවිධානාත්මක කරන්නේ කියලා. ඕන මේ අවස්ථාවේදී ස්තුති පූර්වකව ඉපත් කරන්න කැමතියි. ඒ වගේම අපගේ නියෝජ්‍ය සභාපතිවරුන් වෛද්‍ය සුන්දරවන් සිල්වා මැතිතුමා, වෛද්‍ය රංග පෙරේරා මැතිතුමා ඇතුළු අනිකුත් සියලුම විධායක සභාව මේ අවස්ථාවේදී පුතත් පූර්වකව ඉපත් කරනවා. මෙම සත්කාරයෙන් සංවිධානය කිරීම සඳහා අපි විශේෂයෙන්ම මේ සඳහා සංවිධානය කරන්න දුන අධ්‍යාපනික උප කමිටුව සම්පූර්ණ වශයෙන් මේ සඳහා සහයෝගය ලබා දුන්නා. ඒ සඳහා විශේෂ ස්තුතිය ආදී ආනන්ද වෛද්‍ය කවය විදිහට පිරිනමන්න කැමැතියි.
මම දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ වැඩසටහන සම්බන්ධව. මම හිතන්නේ ඔබ මේ කුටි වේලාව තුළ සෑහෙන දෙයක් ලබා ගත්තා. ඉතින් අද මෙතනින් නික්ම යන අවස්ථාවේ ඔයගොල්ලෝ ලබා ගත යුතු ඒ කරුණු ගොනු කරගෙන ඔබගේ ඉදිරි කඩයිම ජය ගන්න පළමු කොටස් දෙවනුව ජීවිත ජය ගන්නත් එම සියලු කරුණු යොදා ගන්නටයි වෛද්‍ය කවයේ විදිහට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී මේවන් වැඩමුළු තවදුරටත් සංවිධානය කරන්න. අපි හැමෝම මේවන් තවත් වැඩමුළුවකදී ඔබ සමග හිමිනොත් ස්තුතියි. ස්තුතියි. එසේනම් අපි මෙම වැඩසටහන මෙයින් අවසන් කරනවා. Thank you very much.